මාගේ දෙමව්පියන්, මාගේ සමාජය මට පින්වා දුන්නම මා ක්‍රිස්තියානිකාරයෙක් ලෙස මාගේ ජීවිතය හැඩගස්වාගෙන ගියා. ඒ විශ්වාසය මත මම ජීවත් වුණා. මා කාලයක්ම බයිබලය සම්බන්ධව දේශන පවත්වමින් මේ තමයි ඒකායන මාර්ගය, මේ තමයි සත්‍ය මාර්ගය කියා බොහෝ දෙනෙකුට ප්‍රකාශ කරමින් සිටියා. නමුත් කාලයගේ ඇවැන්න බයිබලය කියවුවාම අපි ඒ සම්බන්ධව අධ්‍යයනය දෙන්න ඕන. අනිවාර්යයෙන් කිසිම මේ බයිබලයේ පැමුණුනේ මේ බයිබලය තුල කොහොමද කියා තිබෙන්නේ කියා අපි සොයා බැලිය යුතුයි. බයිබලය කියවුවාම සමහර අය හිතන්නේ ලෝකයේම තියෙන එක බයිබලයක් තමයි කියලා. කාලයක් මමත් එහෙම තමයි හිතුවේ. බයිබල් සම්බන්ධව වැදගත්තුන් මගෙන් ප්‍රශ්න කළා. මා දේවස්ථානයේ ගත කරන කාලය තුළදී ඒ වැදගත්තුන් පැමිණ ලෝක ප්‍රශ්න නගන්නට පටන් ගත්තා. මේ ප්‍රශ්න වලට අපි පිළිතුරු ලබා දිය යුතුයි. සැබෑ පිළිතුරක් විය යුතුයි. ඒ පිළිතුර ප්‍රායෝගික විය යුතුයි. ඇත්තෙන්ම බයිබල් ගණනාවක් තියෙනවා. මට ප්‍රශ්නයක් ඇති වුණා මේ සම්බන්ධව. මම සිටින්නේ මම ඉන්නේ මොන නිකායේද මොන සභාවේද කියලා මටම ප්‍රශ්නයක්. කොයි බයිබලයේද මම කියවන්නේ? මා සිටින ස්ථානයේ කුමක්ද? මේ විදිහට මට ප්‍රශ්න ගොඩාක් ඇති වුණා. ඒක ඇත්තම ලොකු ප්‍රශ්නයක්. මොකද Taman අදහන ආගමේ ප්‍රධාන ග්‍රන්ථය පිළිබඳව පැහැදිලි අවබෝධයක් Tamanට නැත්නම් ඒක ප්‍රශ්නයක්. එහෙම සභාවක් යේසුතුමා ඇති කළේද කියලා ඇති කළාද නැද්ද කියලා මා සොයා බලන්න උත්සාහ කරා. බයිබලයේ යන වදනේ තේරුම කුමක්ද? බයිබලය ලබා දුන්නේ කවුද? යේසුතුමා පැමිණීමට පෙර සිටි වක්තෘවරු, දිවසිවරු ඒ ජනතාව ඇදහූ ධර්මය කුමක්ද? මේවාට සැබෑ පිළිතුරක් අවශ්‍යයි. මේ සම්බන්ධව දිගින් දිගටම කල්පනා කරනවා. බැතිමතුන් මෙහි ප්‍රශ්න කරනවා. අපි ඒවට උත්තර බඳින්නට ඕන. ඒවා සොයාගත් කරුණු කාරණා අද දින ඔබලා සමග බෙදා ගන්න තමයි මම මේ අවස්ථාව උත්සාහ කරන්නේ. මේ අවස්ථාවේ අපි බයිබලයේ පිටකවරය අරන් බලමු. බයිබලයේ පිටකවරය අරන් බලුවොත් බයිබලයේ ඇතුළත බයිබල් කියනවා වූ නාමය කොහෙවත් සඳහන් වීමක් නැහැ. ඒ සම්බන්ධව සමහර බැතිමතුන් මගෙන් ප්‍රශ්න කළා. බයිබලයේ කියන වචනය කොහොමද ආවේ? යේසුතුමා කියපු දෙයක්ද? බයිබලය කොහොමද පිටකවරේ මේවා සම්බන්ධව සඳහන් වුනේ? මා සොයා බැලීමක් කළා. බයිබල් කියන්නේ සහෝදර සහෝදරීනි බිබිලියස් කියනවා නැමැති ග්‍රීක වචනේ විද්‍යා වදන. බයිබල් කියන්නේ ඒකේ තේරුම වෙන මොකක්වත් නෙවෙයි පොත. ඒ තේරුම පොත. මොකද බයිබල් කියන්නේ පොත කියන තේරුම ඒක. ලෝකයේ පවතින සෑම පොතක්ම අපිට බයිබලයක් කියලා නම් කරන්න පුළුවන්. ඕනම පොතක් ඕනම ග්‍රන්ථයක් ගත්තොත් බයිබලයක් කියලා අපිට නම් කරන්නට පුළුවන්. කිතුමා සලකන්නේ ඒ සුද්ධ බයිබලය කියලා. ලෝකයේ පවතින සෑම පොතක්ම අපිට බයිබලයක් කියලා නම් කරන්න පුළුවන්. බයිබලයේ ඇතුළත බයිබලයේ කියන වචනේ කිසිම තැනක සඳහන් වෙලා නැහැ. ඇතුලේ කොහොමවත් සඳහන් වෙලා නැහැ. අපිට පිටකවරේ පමණයි බයිබල් කියන වාක්‍ය දකින්නට ලැබෙන්නේ. බයිබලයේ තුල විවිධ වෙනස්කම් අපිට දැක ගන්න පුළුවන්. අපි අහුවත් යම් ක්‍රිස්තියානිවරයෙක් ඔබට බයිබල් කියනවාද කියලා ඒ අය කියයි එකයි කියලා. ඒ අය අදහස් කරන්නේ මොකක්ද? ඒ අය අදහස් කරන්නේ ඔවුන්ගේ අනුවාදය. ඒ අයගේ අනුවාදය. මම කාලයක් එහෙම හිතාගෙන තමයි දේශනා කරේ. ඇයි කුඩා කාලේ ඉඳලම අපිට උගන්වන්නේ එහෙමයි. මේක දෙවියන් වහන්සේගේ වචනය අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා. ඉතින් ලොකු වුණාට පස්සේ අපිත් ඒ විදිහට උගන්වනවා. අපි ඒ විදිහට කියලා දෙනවා. ඇත්තටම ක්‍රිස්තියානි සමාජයේ බොහෝ දෙනෙකුට අවම වශයෙන් අනෙක් අනුවාද සම්බන්ධව පැවැත්මක් පිළිබඳව
කොහොමද ආවේ? කොහොමද ඇති වුනේ කියලා. ජේසුතුමා එහෙම සභාවක් සම්බන්ධව නිකායවල සම්බන්ධව කොහෙවත් ප්‍රකාශ කරලා නැහැ. කොහෙවත් සඳහන් කරලා නැහැ. ජේසුතුමා දේශනා කළේ සාමය. සාමය තමයි ජේසුතුමා දේශනා කළේ. මේ බයිබල් අනුවාද සම්බන්ධව හැමෝම දැනගත යුතුයි. ඒ බයිබල් වලින් සමහරක් මම සඳහන් කරන්න. මම කියලා දෙන්න. මේ සියල්ලක්ම නෙමෙයි සමහරක් බයිබල් අනුවාද. මේකට වඩා තවත් බොහෝ අනුවාද ඇති වෙන්නත් පුළුවන්. තව ඉදිරියට. තව ගොඩක් ඇති. ප්‍රොටෙස්ටන්ට් බයිබල් අනුවාදය පොත් 66කින් සමන්විතයි. රෝමානු කතෝලික අනුවාදය පොත් 74කින් සමන්විතයි. කැරිස්මැටික් අනුවාදය පොත් 76කින් සමන්විතයි. ඕර්තොඩොක්ස් අනුවාදය පොත් 80කින් සමන්විතයි. මේ විදිහට බයිබල් තුල පොත් අඩු වෙනවා වැඩි වීමක් මාදුරුවා. එක් වර්ෂයන් තුළදී අලුත් බයිබල් අනුවාදයන් ඉදිරිපත් කරලා තියෙනවා. එයින් කීපයක් 1611 ජේම්ස් රජුගේ අනුවාදය. එංගලන්තයේ ජේම්ස් රජුගේ අනුමැතිය ඇතිව පොත් 66කින් යුතු එක් බයිබලයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා 1611 දී. ඒ වගේම 1952 දී සම්මත සංශෝධිත අනුවාදය. 1971 දී සම්මත ප්‍රතිසංශෝධිත අනුවාදය. 1972 දී නව ජාත්‍යන්තර අනුවාදය. 1974 දී ප්‍රතිසංශෝධිත නව ජාත්‍යන්තර අනුවාදය. ඒ වගේම ජීවමාන බයිබල් අනුවාදය, ඇමරිකන් සම්මත අනුවාදය, නව ඇමරිකන් සම්මත අනුවාදය, ඩීටේල් අනුවාදය, මෝමන් අනුවාදය, නව සියවස් අනුවාදය, තොම්සන් අනුවාදය, ජෙරුසලම් අනුවාදය, නව ජීවන අනුවාදය, නූතන ඉංග්‍රීසි අනුවාදය, නව ලෝක පරිවර්තන අනුවාදය, නව ඉංග්‍රීසි අනුවාදය, ඇම්ප්ලිෆයිඩ් අනුවාදය, සමකාලීන ඉංග්‍රීසි අනුවාදය, සංශෝධිත ඉංග්‍රීසි අනුවාදය පොත් 73යි, සම්මත ඉංග්‍රීසි අනුවාදය පොත් 66යි. මේ විදිහට බයිබල් ලෝකාන්තය දක්වාම යෝමන් කියම ලෝකයේ අවසානය දක්වාම විවිධ සංශෝධන කිරීමේ අවසානයක් නැහැ. එකකට එකක් වෙනස්. එහෙම කියන්නේ එක බයිබලයක වාක්‍ය කීපයක් පොත් ගණනක් වැඩි වෙනකොට අනිත් සංශෝධිත බයිබලයේ වාක්‍ය ගණනක් පොත් ගණනක් අඩු වෙනවා. සංශෝධන මේ විදිහට කොයිතරම් කාර්යයක් කරයිද කියලා මම කල්පනා කරා. මේ අනුව සත්‍යතාවයේ ඒකායන ඒකීය බයිබලයක් මාදුරු වෙන්නේ නැහැ. එක බයිබලයක් මාදුරු වෙන්නේ නැහැ. ජේසුතුමා දේශනා කළ දෙවියන් වහන්සේගේ ඒකීයත්වය මේ ක්‍රියාව නිසා ඒකායන දෙවියන්ගේ ඒකත්වය බයිබල් තුලින් වැළලී ගිය තත්ත්වයක් මාදුරුවා. දිනෙන් දින එක් රජකයන්ට අවශ්‍ය ආකාරයට බයිබල් වෙනස් වෙමින් පවතිනවා. මේ සම්බන්ධව සාමාන්‍ය බැතිමත් ජනතාවට වැටහීමක් නැහැ. ඒ අය හිතන්නේ බයිබල් කියන්නේ ලෝකෙටම එකයි කියලා. එහෙම තමයි පෙන්වලා දෙන්නේ. ඒක ඇත්තෙන්ම හරි කනගාටුදායක දෙයක්. මොකද පරණ නව ගිවිසුම් විනාශ වීමෙන් මොකක්ද සිදු වෙලා තියෙන්නේ? තමන්ට ඕන විදිහට අනුවාද ඉදිරිපත් කිරීමයි. එහි ප්‍රතිඵලය උනේ. දේව වචනය ඒ තුලින් ගිලිහින් යමින් පවතිනවා. දෙවියන් වචනය ඒ තුලින් ගිලිහි යමින් පවතිනවා. අනික් කරුණ තමයි අපි සොයා බලන්න ඕන. දෙසැම්බර් 25 ජේසුතුමාගේ උපන්දිනය කියලා සමරනවා. ඒ රෝමානුවන්ගේ හිරු දෙවි මිත්‍රාගේ උපන්දිනය සමරන දවස දෙසැම්බර් 25. අද මොනවද වෙන්නේ? පිතුණු සභාවල් නිකායවල ජේසුතුමාගේ උපන්දිනය දෙසැම්බර් 25ට පරිවර්තනය කරගෙන තියෙනවා. ඒ අයගේ අනුවාද ඇත්ත කියලා ඔප්පු කරගන්න තරඟකාරීත්වයක් නියලිලා ඉන්නවා ඒගොල්ලෝ. ඒක තමයි ඇත්ත කියලා පෙන්නගන්නේ. ඒ තරම් තත්ත්වෙක ඉන්නවා. මමත් ඒ අතර හිටපු සමාජිකයෙක්. මම ඇත්ත තේරුම් ගත්තා. මේකයි ඇත්ත. මේ අතර ක්‍රිස්තියානි සමාජය අසරණ වෙලා ඉන්නේ. මේ මම පාරම්පරිකව ක්‍රිස්තියානිකාරයෙක් සිටි නිසා, එම සමාජයේ සමාජිකයෙක්ව සිටි නිසා ඒකට මම හොඳින් දන්නවා. මා වැඩිදුරටත් බයිබලය සම්බන්ධව අධ්‍යයනය කිරීමේදී සොයාගත් තවත් කරුණක් තමයි දෙවියන් වහන්සේගේ වචනය පමණක් නොවේ බයිබල තුළ තිබෙන්නේ. වක්‍රවරුන්ගේ ඒ වගේම ඉතිහාසඥයන්ගේ වදන් ඒ විතරක් නෙවෙයි ඒ වගේම වක්‍රවරුන්ගේ තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීම මේ හැම එකක්ම පරස්පර විරෝධීව ලියවිලා තියෙනවා. ව්‍යාවිචාරය, නග්නභාවය, ඉතා දූෂිත අනුගමන බයිබලයේ සඳහන් නොමැති පොත් බව එහි සඳහන් තිබෙන බව එම ලිපි වලින් සඳහන් වෙනවා.
මේ සෑම දෙයක්ම එහි අඩංගු වෙනවා. මේ සම්බන්ධව එකින් එක මා පරීක්ෂා කර බැලුවා. මේවා එකින් එක බලද්දී මා සොයාගත් දේ තමයි නියම නිර්මාපකයා, නැවුම්කරුවා, නිෂ්පාදකයා, පරිපාලකයා, ඒක දෙවියව හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයකට අද බයිබලයේ පත් වෙලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලය මොකක්ද? කිව්වොත් දිනෙන් දින අතුපි පෙන්නාසේ බයිබල් සමාගම් සංවිධාන නිකායවල දිවිවෙමින් පවතිනවා. ඒක තමයි ප්‍රතිඵලය. ඒ අතර ඉන්න වැදිමත් ජනතාව තමයි අසරණ තත්වයට පත් වෙන්නේ. මේ කවුරුත් මේක තේරුම් ගන්නට ඕන. හැම කෙනෙක්ම මේ තත්ත්වය. බයිබලයේ සඳහන් පරස්පර විරෝධී තත්ත්වයන් සම්බන්ධව මම කීපයක් පෙන්නනවා. යෙසායා ග්‍රන්ථයේ 43 වන පරිච්ඡේදයේ 11 වන වාක්‍යය. යෙසායා ග්‍රන්ථයේ 45 වන වාක්‍යයේ පරිච්ඡේදයේ 22 වන වාක්‍යය. මෙහි සඳහන් වන්නේ දෙවිඳුන්ගේ වචන. එපමණක් නොවේ. ඒ වගේම මාක් සුභාස්නේ 10 වන පරිච්ඡේදයේ 18 වන වාක්‍යය. මාක් සුභාස්නේ 12 වන පරිච්ඡේදයේ 29 වන වාක්‍යය. මෙහි සඳහන් වන්නේ අතුරුවරුන්ගේ වරක්. මාක් සුභාස්නේ 11 වන පරිච්ඡේදයේ 12 සහ 13 වන වාක්‍යය. ඉතිවිති නීති සංග්‍රහය 34 වන පරිච්ඡේදයේ 5 සහ 10 වන වාක්‍යවල මෙහි සඳහන් වන්නේ ඉතිහාසඥයන්ගේ වරක්. එසේම මතේ සුභාස්නේ 9 වන පරිච්ඡේදයේ 9 වන වාක්‍යය, යෝහන් සුභාස්නේ 21 වන පරිච්ඡේදයේ 24 සහ 25 වන වාක්‍යය මෙහි සඳහන් වන්නේ අතුරුවරුන්ගේ අවිනිශ්චිත අවස්ථා. එසකියල් 23 වන පරිච්ඡේදයේ ප්‍රේමගී 4 වන පරිච්ඡේදයේ 5 වන වාක්‍යය අවිනීතිද හැසිරීම සම්බන්ධව සඳහන් වෙනවා. හෝසියා 5 වන පරිච්ඡේදයේ 2 වන වාක්‍යය, එසකියල් 4 වන පරිච්ඡේදයේ 12 වන වාක්‍යය වැරදි අවවාද. යෙසායා 20 වන පරිච්ඡේදයේ 3 සිට 4 වන වාක්‍යවල, පළවන සාමුවෙල් 19 වන පරිච්ඡේදයේ 24 වන වාක්‍යවල නග්න භාවය පිළිබඳ කතන්දර. ඒ වගේම ව්‍යාපිචාරය පිළිබඳ වදන් ආකාර 9ක්, ඒ වගේම අවස්ථා 19ක් පළමු පොතේම අවස්ථා 5ක් සඳහන් වෙනවා. උප්පත්ති පොතේ 19 වන පරිච්ඡේදයේ 30 සහ 38 වන වාක්‍යවල ලෝත් තම දියණියන් දෙදෙනා සමග, උප්පත්ති පොතේ 20 වන පරිච්ඡේදයේ 11 සහ 12 වන වාක්‍යවල ආබ්‍රහම් තම අර්ධ සහෝදරිය සමග, උප්පත්ති පොතේ 35 වන පරිච්ඡේදයේ 20 වන වාක්‍යය රූබන් තම පියාගේ බිරිඳ සමග, උප්පත්ති පොතේ 38 වන පරිච්ඡේදයේ 15 සහ 18 වන වාක්‍යවල ජුදා තම පුත්‍රයාගේ බිරිඳ සමග, නික්මයාම 6 වන පරිච්ඡේදයේ 20 වන වාක්‍යය ආමෝන් තම නැන්දා සමග, දෙවන සාමුවෙල් 13 වන පරිච්ඡේදයේ 1 සිට 15 දක්වා ආමෝන් තම සහෝදරිය සමග, දෙවන සාමුවෙල් 16 වන පරිච්ඡේදයේ 21 වන වාක්‍යය අබිසලෝම් තම පියාගේ පිරියන් 10 දෙනා සමග, මාක් සුභාස්නේ 6 වන පරිච්ඡේදයේ 17 වන වාක්‍යය හෙරෝද් තම සහෝදරයාගේ බිරිඳ සමග. ක්‍රියාදර සොහෙරේනි හරිම කනගාටුයි. මේවා දෙමව්පියන් සහෝදර සහෝදරියන් කුඩා දරුවන් ඉදිරියේ කියවන්න පුළුවන් දේවල් නෙවෙයි. උගත් සමහර පැතුමතුන් මේවා සම්බන්ධව වගේ ප්‍රශ්න කරනවා. නමුත් මේවා සම්බන්ධව වැඩිහිටියන්ගේ ප්‍රශ්න කරනවා. බයිබලයේ මේ වෙනස්කම් සොයා ගැනීම ගෙන යාමේදී තව බොහොමයක් කරුණු දැක ගන්න ලැබුණා. බයිබලයේ තුල පොත් තිබෙන බව සඳහන් වෙනවා. වැඩි විස්තර දැනගැනීමට මේක පොත් බලන්නේ කියලා තියෙනවා. නමුත් බයිබලයේ තුල එවැනි පොතක් නැහැ. ගණන් කතාව 21 වන පරිච්ඡේදයේ 14 සහ 15 දෙවියන් වහන්සේගේ සටන් ග්‍රන්ථය වැඩි විස්තර සඳහා සටන් ග්‍රන්ථය කියවන්න. එහෙම පොතක් නැහැ. යෝසුවා 10 වන පරිච්ඡේදයේ 12 සහ 13 වන වාක්‍ය ජාසර්ගේ පොත වැඩි විස්තර සඳහා ජාසර්ගේ පොත කියවන්න. එහෙම පොතක් නැහැ. පළවන වංශාවලිය 29 වන පරිච්ඡේදයේ 30 වැඩි විස්තර සඳහා දිවසිවර සාමුවේල්ගේ පොත කියවන්න. එහිම කියනවා දිවසිවර නාතාන්ගේ පොත කියවන්න. එහිම දිවසිවර ගාද්ගේ පොත කියවන්න. දෙවන වංශාවලිය 9 වන පරිච්ඡේදයේ 29 වන වාක්‍ය ශිරෝණීය අබියාගේ දිවස්වැකිය. එහිම දිවසිවර ඉද්දෝලියු දර්ශන ග්‍රන්ථය. එහෙම පොත් ඒසෙහි සඳහන් වෙලා නැහැ. නමුත් ඒව කියවන්නේ පිළිගන්නවා. දෙවන වංශාවලිය 12 වන පරිච්ඡේදයේ 15 වන වාක්‍ය දිවසිවර ෂෙමායාගේ පොත. දෙවන වංශාවලිය 20 වන පරිච්ඡේදයේ 34 වන වාක්‍ය සනානීගේ පුත් යසුගේ පුරා වෘත ග්‍රන්ථය. යූත් පළවන පරිච්ඡේදයේ 14 වන වාක්‍ය ඒනොක්ගේ දිවස්වැකි වැඩි විස්තර දැනගැනීමට මේ පොත් බලන්න කියනවා.
ග්‍රන්ථ මේ පොත් සියල්ලක්ම බයිබලය තුළ තිබෙන බව සඳහන් වෙනවා. එවැනි ග්‍රන්ථයක් බයිබලය තුලින් මට දැක ගන්නට ලැබුණේ නැහැ. මා සොයාගත් තවත් දෙයක් තමයි බයිබලය වෙනස් කිරීමට හේතු වෙන විවිධ අදහස් බයිබලයට එකතු වීම. කුමාරේ කිව්වා බයිබලය වෙනස් වීමට හේතු වෙන්නේ විවිධ අදහස් බයිබලය තුළට එකතු වීමයි. ඒ වගේම බයිබලය ඉවත් කිරීමයි. එම නිසා අවසාන පොත එළිදරව් වේ. කුමක්ද කියන්නේ? කතෝලිකයන් හෝ වේවා, ප්‍රොටෙස්ටන්ටයන් හෝ වේවා, ඒ අය තම තමන්ගේ හිතුමනාපයට කටයුතු කිරීම නිසා කිතුණුවන්ට අර්පණ අති දරුණු දඬුවමක් ගැන එහි සඳහන් කරනවා. එළිදරව් 22 වන පරිච්ඡේදයේ 18 වන වාක්‍යය. මේ පොතේ දිවස්වැකි අසන්න සියල්ලන්ට මම මෙය සහතික ලෙස කියමි. යමෙක් ඒ වචනයට යමක් එකතු කරන්නේ නම් දෙවියන් වහන්සේ මේ පොතේ ලියන ලද වසංගත ඔහුට එකතු කරන සේක. දැන් ඇත්තෙන්ම කතෝලිකයන් මේට පොත් 7ක් එකතු කළ බව ක්‍රිස්තියානින් කියා සිටිනවා. ඒ වගේම එළිදරව් 22 වන පරිච්ඡේදයේ 9 වන වාක්‍යය මෙසේ පවසනවා. යමෙක් මේ පොතේ දිවස්වැකි වලින් යමක් ඉවත් කරන්නේ නම් මේ පොතේ සඳහන් ජීවන වෘක්ෂයේද සුද්ධ වූ නුවරේද පංකාරකමින් දෙවියන් වහන්සේ ඔහු පහ කරනසේක. දැන් මේ පොතේ ක්‍රිස්තියානින් පොත් 7ක් ඉවත් කර ඇති බව කතෝලිකයන් කියා සිටිනවා. මේ ආందోලනාත්මක පොත් 7 තමයි මකබීවරු, ජූඩි, තේබි, බාරු, සිරා, සලමොන්ගේ ප්‍රඥාව, සුසාන. සමහර උගත් බැතිමතුන් මාර්ගයෙන් ප්‍රශ්න කළා. ප්‍රශ්න අසුවා. හරි නේද කියලා මට වැටහුණා. මේවා සාගෙන යනකොට. බැතිමතුන් මගෙන් මේ විදිහට ප්‍රශ්න කරපු එක. ඒ සම්බන්ධව මම මේවා එකින් එක හොයන්න පටන් ගත්තා. ඇත්තටම මමත් ඔහේ බයිබලයේ මිනිස්සුන්ට දේශනා කර කාලයක් කරමින් කාලය ගෙවුවා නම් කුමක්ද සිද්ධ වෙන්නේ? බැතිමතුන් මගෙන් අහපු ප්‍රශ්න වලට මට පිළිතුරු ලබා ගන්නට මට බැරි වෙනවා. මා නමුත් එය අත්දිනු කළා. යේසුස්තුමා මෙහෙම කියලා නැහැ. බයිබලයේ තියෙනවා බලන්න කියලා මතේෝ සුභාස්නේ 23 වන පරිච්ඡේදයේ 5 සහ 10 වන වාක්‍යවල දක්වා ඔබ කියුවේ නැද්ද කියලා ඒ බැතිමත්තුන් මගේ ප්‍රශ්න කළා. මගේ කහුවා. එහි සඳහන් වෙනවා ඔවුන් හැමදේම කරන්නේ මිනිසුන්ට පෙනෙන පිණිසය. ඔහු සුද්ධ ලියවිලි පාට සඳහන් වදන බලල් කරගෙන නළලෙහිද බාහුවලද පළඳිති. වස්ත්‍රවල දාවවලු මහත් කරති. මංගල භෝජනවලදීද මූලාසනයේද ඒ වගේම ධර්මශාලාවලදී ප්‍රධාන අසුන්වලද වෙළඳ පොළවලදී ගෞරවාචාර ලැබීමටද මිනිසුන් විසින් ගුරුදේව කියා අමතනු ලැබීමටද ප්‍රිය කරති. එහෙත් ඔබ ගුරුදේවයයි කියවා නොගන්න. ඔබගේ ගුරුදේවයන්ෝ එක්කෙනෙක්මය. ඔබ කවුරුත් සහෝදරයෝය. මිහි පිට කිසිවෙකුට පියාණෝයයි නොකියන්න. ඔබට ඇත්තේ ස්වර්ගයේ වැඩවසන එකම පියාණන් වහන්සේය. ඔබ නායකයෝයයි කියවා නොගන්න. ඔබගේ නායකයාණෝ එක්කෙනෙක්මය. එනම් ක්‍රිස්තුස් වහන්සේය. බලන්න යේසුතුමා ප්‍රකාශ කරලා තියෙන්නේ ෆාදර් පියතුමා කියලා කාව කියනවන්න එපයි කියලා. යේසුතුමා ඉත පැහැදිලිව බයිබලයේ අර කරලා තියෙනවා. ඒ වුණාට අද මොකද වෙන්නේ? යේසුතුමා කියපු දේ නෙවෙයි කරන්නේ. තම තමන්ගේ ගෞරවය, තත්ත්වය ආරක්ෂා කරගන්න තරණයක යෙදලා ඉන්නවා. යේසුතුමාට ගරු කරනවා කියන්නේ යේසුතුමා අපිට කියපු දේ අපි කරන්න ඕන. අපි ඒක විරුද්ධ වෙනවා කියන්නේ යේසුතුමාගේ ප්‍රකාශයන්ට විරුද්ධ වෙන එක. මංගල්‍ය, යාඥා, දේශන පවත්වන ස්ථානවල වෙනද පොළවල් වල සුවිශේෂ ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගෞරවයට ආශා කරනවා. ඇත්තෙම මම මෙහෙම කල්පනා කරනවා. මේ වගේ කටයුතු කරන අයට යේසුතුමාටත් ඇති සම්බන්ධය මොකක්ද කියලා මම හිතුවා. කිසිම සම්බන්ධතාවයක් මේ තුල අපිට දකින්න නැහැ. පවතින්නේ නැහැ. අපි යාඥා කරනකොට ලොකු දේවල් කියනවා. මිනිසුන්ට දේවල් බේරුම් කරගන්න බැරි බර යාඥා ගීතිකා කියලා දෙනවා. දෙවියන් වහන්සේගේ යේසුතුමාගේ ප්‍රකාශයන් නෙමෙයි එක එක්කෙනාගේ පුද්ගලික අදහස් වල ලියවෙන දේවල්. තම තමන්ගේ කැමැත්ත පරිදි අහිංසක වැදගත්තුන් ජනතාවට කියවන්න කියලා අනුබල දෙනවා. එය සෙවිලා බැලිලක් නැහැ. ඒ සම්බන්ධව අධ්‍යයනය කිරීමක් නැහැ. මේ දේ හරිය මේ දේ වැරදි කියලා සොයා බැලීමක් නැහැ. විශ්වාසය කොහේ පවතිනවද කියලා දන්නේ නැහැ. ගිරව කියනවා වගේ ඔහේ කියවනවා. ඇයි පියතුමානේ කිව්වේ? ඇයි පූජකතුමානේ කිව්වේ? පාස්ටර්නේ කිව්වේ? අහවල් පල්ලියනේ කිව්වේ? අහවල් දේවස්ථානයේනේ කිව්වේ?
ඒ අයගේ පිළිතුර ඒකයි. ඒ අය ඒ විදිහටයි කියන්නේ. ඒ විදිහට ප්‍රකාශ කරන්නේ. මේක නම් ජේසුතුමා බයිබලයේ තදින් අවවාද කරලා තියෙනවා. මතේ සුවාස්නේ 6 වන පරිච්ඡේදයේ 5 සහ 8 වන වාක්‍යවල ඔබ යාඥා කරන කල කෛරාටිකයන් මෙන් යාඥා නොකරන්න. මිනිසුන්ට පෙනෙන පිණිස ඔහු ධර්මශාලාවල මන්සන්දිවල පිටගෙන යාඥා කිරීමට ප්‍රිය වෙති. සැබවින්ම මම ඔබට කියමි ඔවුන්ගේ විපාකය දැනටම ඔවුන්ට ලැබී ඇත. එහෙත් ඔබ යාඥා කරන කල ඔබේ ඇතුළු කාමරයට වැද දොර වසාගෙන රහසිගතව වසන ඔබේ පියාණන් වහන්සේට යාඥා කරන්න. එවිට රහසින් ඔබ කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට ඵල විපාක දෙනසේක. තවද යාඥා කිරීමේදී විජාතියෙන් දිගින් දිගට හිස් වචන නොදොඩන්න. ඔවුන් දොඩන වචන රාශිය නිසා දෙවියන් වහන්සේ ඔවුන්ට කන් දෙනු ඇතැයි ඔහු සිතති. ඔවුන් හා සමාන නොවන්න. ඔබ ඉල්ලන්ට පෙර ඔබේ උවමනා කවරේදයි පියාණන් වහන්සේ දන්නාසේක. බලන්න කොයිතරම් ලස්සනට කියලා තියෙනවද? දෙවියන් වහන්සේට ආඥා කරනකොට නිරර්ථක වචන නොකියන්න. යේසුතුමා වදාළේ එහෙමයි. යේසුතුමා ප්‍රකාශ කළේ එහෙමයි. අද මා කල්පනා කරලා ඇත්තම මේ තමයි නිවැරදි. අද යේසුතුමා මේ කියපු දේ කරන්නේ. ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනා කරන්නේ කොහොමද? තර්ජනය කරලා අණ කරලා ඇත්තම මේක වැරදි. අපි කල්පනා කරන්න ඕන. ඒ වගේම බයිබලයේ කියනවා මතේ සුභාස්නේ 23 වන පරිච්ඡේදයේ 13 සහ 14 වන වගන්තිවල විනයදරණී පරිසිවරුනි කෛරාටිකයන් ඔබට වන විපතක මහත මන්ද ඔබ මිනිසුන්ගේ ඇස් සමුවේ ස්වර්ග රාජ්‍යයේ දොරටු වසන්නා වූය. ඔබම අතුරුවන්නේ සොයන අයට ඉඩ දෙන්නේවත් නැත. විනයදරණී පරිසිවරුනි කෛරාටිකයනි ඔබට වන විපතක මහත මන්ද ඔබ බොරු පෙනුමටද ඉකින් දිගටද යාඥා කරද ඔබ වැන්දරුවන්ගේ ගේදොර කාදමති. ඔබට ඉතා බරපතල දඬුවමක් ලැබෙනු ඇත. විනයදරණී පරිසිවරුනි කෛරාටිකයන් ඔබට වෙන විපතක මහත මන්ද එක්කෙනෙක් ආගමට හරවා ගන්න පිණිස ඔබ මුහුදෙන් හා ගොඩින් හැමතැනම ගමන් කරන්නා වූය. එසේ හරවාගත් පසු ඔබ මෙන් තව දෙගුණයක් නිරාදුකට සුදුසෙකු කරන්නා වූය. ඒ වගේම මා සුභාස්නේ 12 වන පරිච්ඡේදයේ 40 වන වාක්‍ය වැන්දරුවන්ගේ ගෙවල් කොල්ල ගන්නා වූද වංචාවට දීර්ඝව යාඥා කරන්නා වූද දියන්නන්ගේ ප්‍රේමසම් වේලා ඔව්හු බරපතල දඬුවමක් ලබන්නෝ යයි කීසේක. මේ සියල්ලක්ම බයිබලයේ තුලින් මා කියවන්නේ බයිබලයේ තුලින් මාගේ අදහස් නෙමෙයි. තවත් වැදගත් කරුණක් කියන්න ඕන. අලුතෙන් පිටපත් කරන බයිබල් වල මේ පැරණි බයිබල් තුල සඳහන් සමහර වාක්‍යයන් නැහැ. තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කර තිබෙන බව අපි තේරුම් ගත යුතුයි. තම තමන්ගේ වාසියට පිටපත් කර ජනතාව අතර පත් කරන බව අපි හොඳින් තේරුම් ගත යුතුයි. බයිබලයේ තුලින් යමක් ඔබට තේරුම් ගන්න අවශ්‍ය නම් අපගේ මුදුන් මිත්තන් අතීතයේ වාර්තා කළ පැරණි බයිබල් සොයා ගන්නට ඕන. ඒ තුල සත්‍යතාවය යම් තුරකට පවතිනවා. යේසුතුමා දෙසුමේ අවවාදයන් පිළින් නොගැනීමේ ක්‍රියා කරන ආකාරයෙන් ඵලය මොකක්ද කිව්වොත් අපි තේරුම් ගන්නට ඕන. මිනිසුන් නොමග ගිහිල්ලා ඇත්ත වශයෙන්ම යේසුතුමා වදාළේ දෙයක් තමයි ස්වාමීන් වහන්සේට සේවය කරන්න මුදල් රැස් නොකළ යුතුයි. ස්වාමීන් වහන්සේට සේවය කරන්න මුදල් රැස් නොකළ යුතුයි කියලා. කිසිවක් ඉදිරිව තබා ගන්නට එපා කියලා. ඒ අවවාදය බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. මතේ සුභාස්නේ 10 වන පරිච්ඡේදයේ 9 සහ 10 වාක්‍යවල නුඹලාගේ පසුම්බිවල රන්වත් රිදීවත් පිටරවත් නොගනිලා ගමනකට මල්ලක්වත් කවා දෙකක්වත් වාහනවත් සැරටියක්වත් සපයා නොගනිලා මක් නිසාද වැඩකරුවාට තමන්ගේ කෑම ලැබෙන්න යුතුය. ඇත්තෙන්ම පූජකවරයෙක් කියා මා ගත කළ ජීවිතයේදී මේ බයිබල් වදන් දැක්කම ඇත්තෙන්ම මම දුක් වුණා. මම දුකටපත් වුණා. යේසුතුමා මේ තරම් දේ අපිට කියලා තියෙද්දි අපි ඒ අනුව කටයුතු කරන්නේ. අපිට ඉහළින් උපදෙස් දුන්නා වූ වගකීම් යුක්තන් අපිට මොනවද අපිට උපදෙස් දුන්නේ? අපිට මෙයාගේ උපදෙස් දුන්නේ නැහැ. යේසුතුමා කිව්වා රන් රිදී පිත්තල මේ ලෝහ මාර්ග රැස් කර ගන්න එපා කියලා. වැඩිපුර ඇඳුමක්වත් පාවහම්වත් සැරාටියක්වත් ගන්න එපා කියලා. මෙහෙම කියලා තියෙද්දි දේවස්ථාන පරිපාලකයා මොකද කරන්නේ? කෝටි ප්‍රකෝටි ගණන් සාමාන්‍ය ආසන දේවස්ථාන වල රැස් කර ගන්නවා. සාමාන්‍ය ආසන මිනිස්සුන්ගේ මුදල් පල්ලි වල රැස් කර ගන්නවා. ක්‍රිස්තියානි පාසලකට දරුවෙක් ඇතුල් කරන්න ගියත් මුදල් නැතුව බාර ගන්නේ නැහැ. ලක්ෂ ගණන් ඉල්ලකට සැප විඳිනවා.
මිනිසුන්ව අන්‍යාගම් වලට හරවා ගන්න පිළිගන්නේ ගිහින් ජනතාව මුලා කිරීම අපේ ප්‍රතිපත්තිය නේද කියලා මම හිතුවා. ඒකට ජේසුස්තුමා බයිබලයේ කියලා තියෙනවා. යෝහාන් සුභාස්නේ 10 වන පරිච්ඡේදයේ පළවන වාක්‍යය. සැබෑවක් උඹලාට කියමි. දොරකඩින් බැටළු ගාලට ඇතුල් නොවි වෙන වගකින් නැගී එන්නා සොරෙක්ද කොල්ලකාරයෙක්ද වේ. ඒ වගේම ජේසුස්තුමා මෙහෙම පවසනවා. මතේවුස් සුභාස්නේ 7 වන පරිච්ඡේදයේ 15 වන වාක්‍යය. බොරු දිවසිවරුන්ගෙන් පරිස්සම් වන්න. පිටතින් බැටළු වෙස්ගෙන පැමිණියත් ඔහු ඇතුළතින් රෞද්‍ර මූර්ඛයෝය. මෙය සෑම තරාතිරකම විවිධ පූජකයන් කියා ගන්නා වූ සෑමට දුන්නා වූ පණිවිඩයක් බව මම තේරුම් ගත්තා. සුදෝ විවිධ නිකායවල විවිධාකාර ඇඳුම් වලින් සැරසිලා ඉන්න හැමෝටම අතීතයටත් වර්තමානයටත් අනාගතයටත් ඔබින ආකාරයට දුන්නා වූ පණිවිඩයක් තමයි මේ ජේසුස්තුමා අපට දීලා තියෙන්නේ. නිකම් නෙමෙයි පරිස්සම් වෙන්න කියලා තියෙන්නේ. සාමාන්‍ය අහිංසක වැතිමතුන් මේව සම්බන්ධව දන්නේ නැහැ. ඒ අය මේ සම්බන්ධව හදාරලා නැහැ. මෙහි දේව මෙහාට එනවා පූජාවට එනවා එපමණයි ඒ අය දන්නේ. ඒක දේවත්වයේ ගැන දන්නේ නැහැ. ඒ අයට දැනගන්න කියලා දෙන්න එපායි. එහෙම දෙයක් නැහැ. සමහර පිරිස් මොනවද කරන්නේ? අන්ධයන්ට පෙනීම දෙනවා, විහිරන්ට ඇසීම දෙනවා, හොරුන් එවිදනවා, යක්ෂයන් දුරු කරනවා. මෙහෙම කියමින් වේදිකා නාට්‍ය පවත්වනවා. ඒ සම්බන්ධව ජේසුස්තුමා මෙසේ පවසා තිබෙනවා. මතේවුස් සුභාස්නේ 7 වන පරිච්ඡේදයේ 22 සහ 23 වන වාක්‍යය. ඒ දවසේදී බොහෝ දෙනෙක් ස්වාමීනි කියනෝ සියල්ලෝම ස්වර්ගයට ඇතුල් නොවන්නෝය කියලා. ඒ දවසේදී බොහෝ දෙනෙක් ස්වාමීනි ඔබගේ නාමයෙන් අනාගත වචනේ නොකියමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකරමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකරමුදයි මට කියනවා ඇත. එවිට මම කිසි කලක නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨ කරන්නේ මා කෙරෙන් අහක්කෝ ඵලයල්ලායයි ඔවුන්ට කියන්නේ. ඒ වගේම බොරු කියලා අහිංසකම් ජනතාව මුලා කරන රවටන්න පුළුවන් කියලා දෙවියන් වහන්සේගේ මහිමේ පිණිස මිනිස්සු ව්‍යවහාරයෙන් කතා කරලා බොරු කියන්න පුළුවන් කියලා පාවුල් නැමැති අය සඳහන් කරලා තියෙනවා. ඒ සම්බන්ධව මම සොයාගත්තා. රෝම 3 වන පරිච්ඡේදයේ 5 සහ 8 වන වාක්‍ය පාවුල් නැමැති අය මෙසේ සඳහන් කරනවා. එහෙත් මම මිනිස්සු ව්‍යවහාරයෙන් කතා කරමි. අපේ ධර්මිෂ්ඨකම වර්ණන කොටගෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම වර්ණනා කරනු ලැබෙනා කුමක් කියමුද? උදාහරණ පාන්නා වූ දෙවියන් වහන්සේ ලෝකයා විනිශ්චය කරන්නේ කොහොමද? නමුත් මාගේ බොරුව කරන කොටගෙන දෙවියන් වහන්සේගේ මහිමය පිණිස උන්වහන්සේගේ සැබෑකම වැඩි වූයේ නම් මමත් මක්නිසා බහුකාරයෙක් වුමෙන් තවත් විනිශ්චය කරනු ලබන්ද? මේ ආකාරයට බොරු කියලා ජනතාවට දෙවියන් වහන්සේගේ පණිවිඩය දේශනා කරන්න කියලා පාවුල් පවසනවා. මාගේ බොරුව කර්ම කොටගෙන කියලා. ජේසුස්තුමා පොතලපා සඳහන් කරලා නැහැ බොරු කියලා මිනිසුන්ට ධර්මයේ දේශනා කරන්නයි කියලා. දෙවියන් වහන්සේගේ ක්‍රියාවන් සම්බන්ධව මනුෂ්‍ය ව්‍යවහාරයෙන් අපට ඕනම හැටියට වෙනස් කිරීමට කතා කිරීමට අයිතියක් නැති බව මම තේරුම් ගත්තා. මේවා ඒ අයගේ පුද්ගලික අදහස්. සුභාවන්තියේ බහුකාරකමක් ලබා ගන්න ප්‍රසිද්ධියක් ලබා ගන්න බොරු කියලා හරි ව්‍යවස්ථාව වෙනස් කිරීමට පුළුවන් තත්ත්වයක් එදා තිබුණා. එදා ජේසුස්තුමාගේ කාලේ ජනතාව ඒකායන එකම දෙවියන් විශ්වාස කළා. ඒ වගේම ජේසුස්තුමා දෙවියන් වහන්සේ විසින් එවන ලද දිවසිවරේ වක්තෘවරේ බව විශ්වාස කළා. නමුත් මේ පාවුල් විසින් කරන ලද ප්‍රකාශයන් ගලපා ගැනීමට බැරි තත්ත්වයක් එදා ජනතාවට තිබුණා. ඒ නිසා පාවුල්ගේ මෙවැනි කියුම් පිළිගැනීමට ඒ ජනතාව කැමති වුණේ නැහැ. ක්‍රියා 17 වන පරිච්ඡේදයේ 18 වන වාක්‍ය එපිකරියේ සහ ස්තෝයික පඬිතුයන්ගේ සමහරෙක්ද ඔහුට මුණ ගැසුණෝය. සමහරෙක්ද මේ පාවුල් වාචාලයා මක්ඛයන්ට හදනවාදයි කිව්වෝය. තවත් සමහරෙක් මේ ඔහු පාවුල් අන්දේවතාවන් ප්‍රකාශ කරන්නෙක් මෙන් පෙනීයයි කිව්වෝය. මෙසේ කීවේ ඔහු යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගීම ප්‍රකාශ කර බැවිනි. ක්‍රියාපතේ ඒ වගේම තියෙනවා 21 වන පරිච්ඡේදයේ 28 වන වාක්‍යය. සෙනගද වේවස්තාවටද මේ ස්ථානයටද විරුද්ධව සියලු තැන්වල සියල්ලන්ට උගන්වන්නා මනුෂ්‍යයා මොහුය පාවුල්ය. එපමණක් නොව ග්‍රීකවරුන්ද දේව මාලිගාවට කැඳවාගෙන වී ඔහු පාවුල් මේ සුද්ධස්ථානය අපවිත්‍ර කළේයයි මොනකා කිව්වෝය. වේවස්තාව වෙනස් කිරීමට නොකමිනි බව ජේසුස්තුමා ඉතා පැහැදිලිව තමන්
පැහැදිලි කරා. නමුත් පාවුල් මේ ආකාරයට කටයුතු කළා. නමුත් ඔහුට අවශ්‍ය වුණේ බොරු කියලා හරි තමන් ප්‍රසිද්ධියටපත් වෙන්න. මේ වාක්‍ය වලින් ඒක පැහැදිලි වෙනවා. මේ පාවුල් පවසන දේ ධර්ම මූලාශ්‍රයටත් ජේසුස්තුමාටත් විරුද්ධයි කියලා එදාට පණිවරු ප්‍රශ්න නැගුවා. ඒ ප්‍රශ්න වලට පාවුල් මෙහිමයි උත්තර දුන්නේ. රෝම 7 වන පරිච්ඡේදයේ 15 වන වාක්‍ය වගන්තිය. මක්නිසාද මා කරන දේ මා නොදන්නෙමි. මා කරන්නේ මා කැමති දේ නොව මා විද්වේෂ කරන දේ. පාවුල් කරන දේ නොදන්නා බව, ඔහු කරන්නේ ඔහුට කැමති නොවන දේ බව, ඔහු වෛර කරන දේ බව පවසනවා. දෙවන කොරින්ති 11 වන පරිච්ඡේදයේ 5 වන වාක්‍යය. සුවල්ප අඥානකමකදී නුඹලා මා ගැන ඉවසන්නා වූ නම් කැමැත්තෙමි. එසේ මා ගැන ඉවසපල්ලා. පාවුල්ගේ අඥානකම ගැන ඉවසන්නලු. දෙවන කොරින්ති 11 වන පරිච්ඡේදයේ 16 වන වාක්‍යය. මම අඥානයේ කියා කිසිවෙක් නොසිතාවයි. මම නැවතත් කියමි. නමුත් නුඹලා එසේ සිතුවත් මා මද පාරමිතු කරගන්න පිණිස අඥානයේ හැටියට මා පිළිගන්නවා. අඥානයේ හැටියට පිළිගන්නවා. දෙවන කොරින්ති 11 වන පරිච්ඡේදයේ 23 වන වාක්‍යය. පාවුල් මෙසේ ප්‍රකාශ කියනවා. ක්‍රිස්තුස් ක්‍රිස්තුස් වහන්සේගේ සේවකයෝද මම වැඩි වශයෙන් සිහිමුලා වූ කෙනෙකුෙන් කියන්නේ. ජේසුස්තුමා තෝරා ගන්නා ලද නියම අනුගාමිකයන්ව පාවුල් හඳුන්වන්නේ ඒ ආකාරයට. පාවුල් කියනවා ඔව් ක්‍රිස්තුස් වහන්සේගේ සේවකයෝද මම වැඩි වශයෙන් සිහිමුලා වූ කෙනෙකුෙන් කියන්නේ. දෙවන කොරින්ති 11 වන පරිච්ඡේදයේ 8 වන වාක්‍යය. නුඹලාට සේවය කරන පිණිස වෙන සභාවලින් කුලී ගනිමින් ඔවුන්ට අලාභ කළෙමි. ජේසුස් මා කවදාකවත් මේ වගේ පහත් වැඩ කරන්න කියලා තම ගෝලයන්ට කියා දුන්නේ නැහැ. නමුත් පාවුල් ඊට විරුද්ධව කටයුතු කරලා තියෙනවා. ජේසුස් මාගේ නියම අනුගාමිකයන් වූ කවුද? ගෝලයන් වූ ඒ අය මේ විදිහට විවිධ ආකාරයකට හැසිරුනේ නැහැ. පේතුරුතුමා, ඇන්ඩ්‍රුතුමා, ජාකොබ්තුමා, යොහන්තුමා, පිලිප්තුමා, බර්තලෙමෝස්තුමා, තෝමස්තුමා, මතෙව්තුමා, තදෙව්තුමා, සීමෝන්තුමා මෙතුමාන්ලා තමයි මේ අය තමයි නියම ගෝලයන්, අනුගාමිකයන්, අපොස්තුලෝ. මේ ආකාරයට හැසිරුනේ නැහැ. යේසුස් මාසම්ගේ සිටපු අය. පාවුලට අවශ්‍ය වුණේ කොහොම හරි තමන්ගේ තත්ත්වය, තමන්ගේ නාමයෙන් ප්‍රසිද්ධ කරගන්න. ඒ ලියන ලිපි වලින් ඒ පැහැදිලි වෙනවා. අදත් ඒ දේ සිද්ධ වෙනවා. යේසුස්තුමා දේශනා කළේ එකම දෙවියන් වහන්සේ නමකින් කියලා. අපි මේව හොඳට තේරුම් ගන්න ඕන. යේසුස්තුමා දේශනා කළේ ඒක දේව ප්‍රතිපත්තිය. නමුත් අද ක්‍රිස්තියානිය නාමයෙන් පිළිපදින්නේ පාවුල් වාදී රැඳි ප්‍රතිපත්තියක්, දර්ශනයක්. ඒ බොහෝ දෙනෙක් නොදන්නා පැත්ත. මෙවැනි අධ්‍යයනයන් තුලින් තමයි ඒ අපිට වටහා ගන්නට පුළුවන් වන්නේ. බයිබලයේ තුල ක්‍රිස්තියානි කියන නාමය පවා යේසුස්තුමා පැවසුවේ නැහැ. ක්‍රිස්තියානි නැමැති වචනය යේසුස්තුමා ප්‍රකාශ කළේ නැහැ. යුදෙව් ආගම, ක්‍රිස්තියානි ආගම කියලා බයිබලයේ තියා බයිබල් શબ્දකෝෂයවත් නැහැ. මෙම මහ පොළව මත ක්‍රිස්තියානි ආගම පිළිටවනවායි කියලා එහෙමත් නැත්නම් යේසුස්තුමා ක්‍රිස්තියානි කාර්යයක කියලා ක්‍රිස්තියානියෙක් කියලා බයිබලයේ කොහොමවත් යේසුස්තුමා ප්‍රකාශ කරලා නැහැ. යේසුස්තුමා මෙලොවට ගියාට පස්සේ ක්‍රිස්තු වර්ෂ 43 දී පමණ මිත්‍යා දෘෂ්ටිකී ඒ වගේම යුදෙව්වන් අන්තිෝක් කියන ස්ථානයේදී තමයි ක්‍රිස්තියානි කියන නාමය මුලින්ම භාවිත කළේ. එහෙම නැතුව දෙවියන් වහන්සේවත් යේසුස්තුමාවත් එතුමාට පෙර පැමිණි කිසිම වක්‍රවරේ දිවසිවරේ ක්‍රිස්තියානි කියන වචනේ භාවිත කළේ නැහැ. යේසුස්තුමා තම ගෝලයන්ට ක්‍රිස්තියානීන් කියලා අනවර්ථ නාම වලින් කතා කළේ නැහැ. ක්‍රිස්තියානි කියන වචනේ බයිබලයේ අලුත් කිවිසුමේ 3 වරක් සඳහන් වෙනවා. බයිබලයේ අලුත් කිවිසුමේ 3 වරක් සඳහන් වෙනවා. ක්‍රියාපදයේ 11 වන පරිච්ඡේදයේ 26 වන වාක්‍යය. ගෝලියෝ ක්‍රිස්තියානි කාර්යයයි කියන පළමු කොට කියනු ලැබුවේ අන්තිෝකියේදී. ක්‍රියාපද 26 වන පරිච්ඡේදයේ 28 වන වාක්‍යය. එවිට අග්‍රිපා කතා කොට වැඩි පෙරවීමක් නැතුවම නුඹ මා ක්‍රිස්තියානි කාර්යය කරන්න සිටිනවායි පවුලට කිව්වේ. පළවන ප්‍රේතස් 4 වන පරිච්ඡේදයේ 16 වන වාක්‍යය. නමුත් යමෙක් ක්‍රිස්තියානි කාර්යයෙන් දුක් විඳීවි නම් ඔහු ලැජ්ජා නොවි ඒ නාමයේ සම්බන්ධයෙන් දෙවියන් වහන්සේට ගෞරව කරත්වා. මෙම නාමය පවා මනුෂ්‍යයන් පිට බලෙන් පැටවූ නාමයක්. පාවුල් විසින් එඩිතරව මොකද කළේ? දෙවියන් වහන්සේගේ ඒක දේවවාදී ප්‍රතිපත්තිය සිද්ධාන්තයන් යේසුස්තුමා පිට පවරලා ක්‍රමානුකූලව වෙනත් පැත්තකට හැරෙව්වා. මනුෂ්‍යයා තුළ
දෙවියා යන ප්‍රතිපත්තිය නැමැති විශ්වාසය පරිදු කළා. මෙවැනි දේව සිදුවන නිසා තමයි ජේසුතුමා මුලදීම කියා සිටියේ අන්ධ ඌ මඟ පෙන්වන්නේ නී කියලා. නුඹලා මදුරුවා බේරා ඔට්ටුවා ගිලගන්නේ කියලා. නුඹලා කුසලාන තැටිද පිටින් පවිත්‍ර කරන්නා වූයයි කිව්වා. ඒවා ඇතුලේ කොල්ල කැමෙනුත් තෘෂ්ණාධිකමෙනුත් පිරිති වෙනවා කියලා කිව්වා. මේ නිසා තමයි අද ජේසුතුමා කරන්න එපයි කියු ප්‍රතිපත්ති මෙවැනි අයගේ ක්‍රියාවන් නිසා අද ඒ විදිහටම කරගෙන යනවා. මේවා දෙවියන් වහන්සේගේ වචන කියලා. අද ක්‍රිස්තියානි සමහරුන් හඳුන්වන්නේ පාවොල් වාදය කියලා. අනික පුරුෂයන් චර්මච්ඡේදනය කළ යුතු බව ජේසුතුමා මෙලොවට ඒකට පෙර ආරම්භයේදීම දෙවියන් වහන්සේ මිනිසයාට පැන වූ නියෝගය. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ කාටවත් වෙනස් කරන්න බැරි බව මෙලොව මව පාලනය කරන්නා වූ දෙවියන් වහන්සේම බයිබලයේ තුල පවසා තිබෙනවා. සියලු නබිවරුන් වක්තෘවරුන් මේ වගේම මේ ජනතාව එම නියෝගය අකුරටම පිළිපැත්තා. අද සමහර ජේසුතුමාණන් පවා ධර්මච්ඡේදනය කළා. අද සමහර දේවස්ථාන පවා ධර්මච්ඡේදන මංගල පවත්වනවා. මොනවට පවත්වනවද කියලා බැලුවොත් දන්නේ නැහැ. පාවොල් විසින් එම ප්‍රතිපත්තිය පවා Tamanගේ මතයට වෙනස් කර ඇති ආකාරය බයිබලයේ සඳහන් වෙනවා. බයිබලයේ මුල සිටම දෙවියන් වහන්සේ ධර්මච්ඡේදනය සම්බන්ධ විශේෂ පැහැදිලි කරනවා. උප්පත්ති 14 වන පරිච්ඡේදයේ 10 වන වාක්‍යය මාගේ ගිවිසුම නම් නුඹලා අතරේ සියලු පිරිමි දරුවන් පිරිමින් ධර්මච්ඡේදනය කිරීමයි. උප්පත්ති 17 වන පරිච්ඡේදයේ 11 වන වාක්‍යය නුඹලාගේ ධර්මාන්තරෙහි ඡේදය කරනු ලබන්නේය. ඒක මාහා සහ නුඹලා අතරෙහි ඇති ගිවිසුම් ලබන වන්නේය. උප්පත්ති 17 වන පරිච්ඡේදයේ 12 වන වාක්‍යය දෙවියන් වහන්සේ මෙසේ පවසනවා නුඹලාගේ පෙරපත්වල සියලු පිරිමි දරුවන් දින 8ක් වයස් වූ කල ඔවුන් ධර්මච්ඡේදනය කළ යුතුය. උප්පත්ති 17 වන පරිච්ඡේදයේ 13 වන වාක්‍යය මෙසේ මාගේ ගිවිසුම සදාකාල ගිවිසුමක් පිණිස නුඹලාගේ මාංශයේ පවත්ුනේය. උප්පත්ති 17 වන පරිච්ඡේදයේ 14 වන වාක්‍යය දෙවියන් වහන්සේ මෙසේ අණ කරනවා තමාගේ චර්මාංග මාංශය ඡේදනය නොකරන ලද අචර්මයේ ඡේදිත පිරිමියෙක් ඇද්ද ඒ තැනැත්තා තමාගේ සෙනග කෙරෙන් සිඳ දමනු ලබන්නේය. ඔහු මාගේ ගිවිසුම කඩකලියයි කීසේක. ලෙවී කවතාව 12 වන පරිච්ඡේදයේ 3 වන වාක්‍යය 8 වන දවසේදී ඔහුගේ චර්ම මාංශය ඡේදනය කරනු ලැබිය යුතුය. ලූක් අනුශාසනයේ දෙවන පරිච්ඡේදයේ 21 වන වාක්‍යය උන්වහන්සේ චර්මච්ඡේදනය කිරීමට 8 දවස සම්පූර්ණ වූ කල උන්වහන්සේ කුසෙහි පිළිසිඳෙන්නට පළමුවෙන් දේවදූතයා විසින් කියන ලද යේසුස් යන නාමය උන්වහන්සේට තබන ලදී. චර්මච්ඡේදන පිළිවෙත අනිවාර්ය යුතුයකම කියලා බයිබලයේ ආරම්භයේ ඉඳලම කියලා තියෙනවා. යේසුතුමා දක්වා සෑම වක්තෘවරයෙක්ම නියම කරලා තියෙනවා. දෙවියන් වහන්සේ මිනිසා අතර පරම්පරාවෙන් පරම්පරාවට මේ ක්‍රියාත්මක කළ යුතු බව ධර්ම මූලාශ්‍ර ඉතා පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. පාවුල විසින් ලියන ලද ලිපි ලේඛන වල ධර්මච්ඡේදනයට විරුද්ධව ඔහුගේ කැමැත්තටම ලියපු දේවල් බයිබලයේ තුල තිබෙනවා. පළවෙනි කොරින්ති 7 වන පරිච්ඡේදයේ 19 වන වාක්‍යය ධර්මච්ඡේදනය සම්බන්ධව පාවුල්ගේ අදහස බලන්න. ධර්මච්ඡේදනයවත් අධර්මච්ඡේදනයවත් වැදගත් වන්නේ නැත. වැදගත් වන්නේ දෙවියන් වහන්සේගේ ආඥා පිළිපැදීමයි. පාවුල්ගේ අදහස මොකක්ද කිව්වොත් මේ ධර්මච්ඡේදනයේ දෙවියන් වහන්සේගේ ආඥාවක් නොවන බවයි පෙන්වන්නේ. පාවුල්ගේ ඉගැන්වීම් වලට අනුව දෙවියන් වහන්සේව පිළිගත යුතුයි කියලා උපදෙස් දෙනවා. කවුරුත් මේ ආකාරයට කතා කරේ නැහැ. පාවුල් ඉතා සූක්ෂම විදියට ඉතා පරිස්සමෙන් දෙවියන් වහන්සේ හා මිනිස්යා අතර පැවතුනා වූ ගිවිසුමේ ක්‍රියාවලිය ඒක දේවත්වයේ වෙනස් කරලා තිබෙන ආකාරයෙන් පෙනී යනවා. පාවුල් නැවත මෙසේ ප්‍රකාශ පවසනවා ගලාති 5 වන පරිච්ඡේදයේ 2 වන වාක්‍යය ඉදින් නුඹලා ධර්මච්ඡේදනය ලබන්නා වූ නම් ක්‍රිස්තුස් වහන්සේගෙන් නුඹලාට කිසි ප්‍රයෝජනයක් නොලැබෙන බව පාවුල් නම් මම නුඹලාට කියනවා. පාවුල් නම් මම නුඹලාට කියනවා. බලන්න දෙවියන් වහන්සේගේ උපදෙස් නෙමෙයි පාවුල්ගේ උපදෙස් තමයි අපි අහන්න ඕනි. අද ක්‍රිස්තියානි කියලා පිළිපදින්නේ දෙවියන් වහන්සේගේවත් ජේසුස්ගේ වචන නොවේ. පාවුල්ගේ මතවාදය ඒ චින්තනයන් තමයි අපි අදහන්නේ. මේ ආකාරයට තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මේ ආකාරයෙන් ධර්මච්ඡේදන පිළිවෙත පාවුල් විසින් අහෝසි කරලා තිබෙනවා. මීට පෙර සෑම වක්තෘවරයෙක්ම
නබිවරයෙක්ම දෙවියන් වහන්සේ එවනු ලැබුවේ තම තමන්ගේ සමාජයන් වෙනුවෙන්. ඒ බව ඉතා පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. යේසුතුමා පැමිණි මුළු ලෝකයටම නොව ඊශ්‍රායල් වංශයට ප්‍රකාශ කරලා තියෙනවා. මතේවුස් සුභාෂිතේ 15 වන පරිච්ඡේදයේ 22 වන චිත්ත 28 වන වාක්‍ය දක්වා. නමුත් උන්වහන්සේ උත්තර දෙමින් ඊශ්‍රායල් වංශයේ බැටළුවන් වෙත මා වෙතට මිස අන්‍ය ජාතීන් වෙතට මා එවනු නොලද්දෙමි කීසේක. ඊශ්‍රායල් වරුන්ට ප්‍රචාරය කිරීමේ බලය පමණක් තමන් සතු බවත් අන්‍ය ජාතීන්ට නොවන බව ජේසුතුමා ප්‍රකාශ කළා. ඒ කරව ප්‍රකාශය මතෙව් කියන්නාක් මෙන් අනිකුත් සුභාරංචි තුනද පවසා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ඊශ්‍රායල් ජාතිකයන් අතර ඊශ්‍රායල් ගෝත්‍ර 12ට පමණ ප්‍රචාරය කරන ලෙස ජේසුතුමා තම ගෝලයන්ට දුන්නා වූ නියෝගයක් මේ ලූක් සුභාෂිතයේ 20 වන පරිච්ඡේදයේ 30 වන වාක්‍ය. ජේසුතුමා මෙසේ පවසනවා මාගේ රාජ්‍යයේදී මාගේ මේසේ කන්නටද බොන්නටද නුඹලාට රාජ්‍යයක් නියම කරමි. නුඹලා ඊශ්‍රායල් ගෝත්‍ර 12 විනිශ්චය කරමින් සිංහාසනවල හිඳින්නා වූය. මතේවුස් සුභාෂිතයේ 19 වන පරිච්ඡේදයේ 28 වන වාක්‍ය යේසුස් වහන්සේ වුන්ට කතා කොට සැබෑවක් නුඹලාට කියමි. අලුත් උත්පාදයේදී මනුෂ්‍ය පුත්‍රයා තමන්ගේ තේජසේ සිංහාසනයේ පිට වැඩ හිඳින කල මා අනුව ආවා නුඹලාට ඊශ්‍රායල් ගෝත්‍රයන් 12 විනිශ්චය කරමින් සිංහාසන 12ක් පිට සිඳින්නා වූය. මතේවුස් සුභාෂිතයේ 1 වන පරිච්ඡේදය 21 වන වාක්‍ය අද පුත්‍රයෙකු වදන්නීය උන්වහන්සේට යේසුස් යන නාමය තබාපන්න. මක්නිසාද තමන්ගේ සෙනඟ ඔවුන්ගේ පාප වලින් ගලවන්නේ උන්වහන්සේයයි කීවේය. මතේව් 15 වන පරිච්ඡේදයේ 26 වන වාක්‍ය මාක් සුභාෂිතයේ 7 වන පරිච්ඡේදයේ 27 වන වාක්‍ය ඊශ්‍රායල් දරුවන් ලෙස අන්‍ය ජාතීන් බලන් ලෙස හඳුන්වා දී තිබේවි. මේ සිද්ධාන්තයන්ද පාවුල් විසින් ප්‍රයාස කළා. ක්‍රියා 13 වන පරිච්ඡේදයේ 46 වන වාක්‍ය එවිට පාවුල්ද බර්නබාස්ද බය නැතුව කතා කරමි. දෙවියන් වහන්සේගේ වචනය පළමු කොට නුඹලාට කියන්නට යුතුව තිබුණේය. නුඹලා ඒක පහකොට සදාකාල ජීවනයට තමන් නුසුදුසු බවත් නුඹලාම විනිශ්චය කරන හේයි මෙන්න අපි අන්නේ ජාතීන් අතර හැරිනු කීවායි. මේ අයුරින් පාවුල් මොකද කරේ? යේසුතුමාට විරුද්ධව කටයුතු කළා. මතේවුස් සුභාෂිතයේ 10 වන පරිච්ඡේදයේ 6 වන වාක්‍ය යේසුස් වහන්සේ මෙකී 12 දෙනා යවමින් ඔවුන්ට මෙසේ අනුදුන්සේක විජාතීන්ගේ මාවතකට පා නොතබන්න සමාරියන්ගේ මාවතකට අනුවරකට ඇතුළු නොවන්න ඊශ්‍රායල් වංශයේ නැතු බැටළුවන් වෙතට යන්න ඊශ්‍රායල් ජනතාවට හැර අන් ජාතීන්ට තම ප්‍රතිපත්තිය ප්‍රචාරය කිරීම සහ මුලින් ජේසුතුමා ප්‍රතික්ෂේප කළා. මතේවුස් සුභාෂිතයේ 28 වන පරිච්ඡේදයේ 19 වන වාක්‍ය එබැවින් නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයෙන් කරපලා මේන් ඉතා පැහැදිලි වන්නේ සියලු ජාතීන් යනුවෙන් ජේසුතුමා පැවසේ ලෝකයේ තැනින් තැන විසිරි සිටි ඊශ්‍රායල් ජාතීන්මයි. සමහරුන් උත්සාහ කරනවා මේ වාක්‍ය ඉදිරිපත් කරලා ජේසුතුමා මුළු ලෝකෙම ජනතාවට මේ ප්‍රචාරය කරන්න කිව් බව. ඊශ්‍රායල් කියනව ජනතාව ප්‍රදේශයක් නොමැතිව රටක් නොමැතිව ලෝකයේ හැම තැනම විසිරි සිටි පිරිසක්. මේ ඊශ්‍රායල් කියනව පිරිස අද බලහත්කාරයෙන් පලස්තීනය අල්ලගෙන ඉන්නේ. පලස්තීනවන් සමූල ඝාතනය කරමින් බලහත්කාරයෙන් ඒ රට අල්ලාගත් පිරිසක්. ඊශ්‍රායල් දැනුත් ජේසුතුමා දෙවියන් වහන්සේගේ වක්‍රවරයෙක් වශයෙන් දිවසිවරයෙක් වශයෙන් පිළිගන්නේ නැහැ. ඒ අය පිළිගන්නේ මෝසෙස්තුමාගේ ව්‍යවස්ථාව. ඒ ව්‍යවස්ථාව දැන් වෙනස් කරගෙන ඉන්නේ. මෙවැනි අදහස් දෙවියන් වහන්සේ ප්‍රකාශ කරලත් නැහැ. ජේසුතුමා ප්‍රකාශ කළෙත් නැහැ. පාවුල් ලියන ලද තවත් ලිපියක් නම් පළවෙනි කොරින්ති 9 වන පරිච්ඡේදයේ 19 සිට 23 වන වාක්‍ය. මක් නිසාද මම සියල්ලන්ගෙන් නිදහස්ව සිටිමි. නමුත් වැඩි දෙනෙකු දිනා ගන්නා පිණිස සියල්ලන්ටම මා 16ක් කරගතිමි. යුදෙවරුන් දිනා ගන්නා පිණිස යුදෙවරුන් අතරේ යුදෙවරුන්ද ව්‍යවස්ථාවේ නොසිටින මම ව්‍යවස්ථාවට යටත් වූවන් දිනා ගන්නා පිණිස ව්‍යවස්ථාවේ යටතේ සිටින කෙනෙකු මෙන්ද උනේ. මම ව්‍යවස්ථාවට නැත්තවුන් දිනා ගන්නා පිණිස ව්‍යවස්ථාවට නැත්තන්ට ව්‍යවස්ථාව නැති කෙනෙකු මෙන් උනේ. ඒ දෙවියන් වහන්සේ කෙරේ ව්‍යවස්ථාව නැතුවව ක්‍රිස්තුස් වහන්සේ කෙරේ ව්‍යවස්ථාවට යටත්ව සිටිමි. දුර්වලයන් දිනා ගන්නා පිණිස දුර්වලයන්ට දුර්වලයෙක් උනේ. සියලු ආකාරයෙන්ම සමහරින් කරවා ගන්නා පිණිස සියල්ලන්ට සියල්ල උනේ. තවද සුභාරංචියේ පංකාරයෙක් වන පිණිස සුභාරංචිය උදෙසා සියල්ල කරමි.
පාවුල මෙසේ කරලා තියෙන්නේ කෙසේ හෝ සුභාරංචියේ පංකාරයෙක් වෙනයි. පාවුල පවසනවා සියල්ලන්ගෙම එයා නිදහස්ව ඉන්න බව. ඒ නිසා මේ ආකාරයට එක එක කෙනාගේ චරිත රඟපාන්න පුළුවන් කියලා. ජේසුම මේ ආකාරයට කොහොමද දේශනා කරේ නැහැ. එසේ කරන්න කියලා තම පොරයට අනුබල දුන්නෙත් නැහැ. ජේසුම රඟපෑවේ නැහැ. එතකොට මේ කාගේ අදහස්ද? ජේසුම ඊට පැහැදිලිව පැවසුවා මා පැමිණියේ ඊශ්‍රායල් ජනතාව වෙත පමණයි කියලා. ජේසුම එක් එක් අයගේ චරිත පනවන්නේ ගියේ නැහැ. රඟපෑම් කළේ නැහැ. ජේසුම පැහැදිලි දර්ශනයක් පැහැදිලි පිළිවෙතක් සම්බන්ධව දෙවියන් වහන්සේගේ ඒකීයත්වය ගැන දේශනා කළා. ජේසුම පැමිණියේ ඊශ්‍රායල් සමාජයට පමණක් බව කියා සිටියා. මතේ සුභාෂ්නේ දහවන පරිච්ඡේදයේ 5 සහ 6 වන වාක්‍ය යේසුස් වහන්සේ මෙසේ 12 දෙනා යවමින් ඔවුන්ට මෙසේ අනුදුන්සේක. විජාතින්ගේ මාවතකට පානොතවන්න සමාරයන්ගේ නුවරකට ඇතුළු නොවන්න ඊශ්‍රායල් වහන්සේ බැටර් නැති වූ බැටළුවන් වෙතට යන්න. මතේ සුභාෂ්නේ 15 වන පරිච්ඡේදයේ 24 වන වාක්‍ය උන්වහන්සේ කතා කරමින් මා එවන ලද්දේ ඊශ්‍රායල් වංශයේ නැති වූ බැටළුවන් වෙත පමණකයි වදාළසේක. මේ පාවුල නැති අය ලියන ලද්ද වගන්ති බලපු සමහර ගැතුමතුන් මගෙන් ප්‍රශ්න කළා. මේ පාවුල් කියන දේට ජේසුස්තුමාලන්ට තාස්පසින් විරුද්ධ ප්‍රකාශයක් නේද කියලා. පාවුල්ගේ මතයටද මෙවැනි ප්‍රකාශ කරලා තියෙන්නේ කියලා. මේ ආකාරයට පරස්පර විරෝධී අදහස් බයිබලයේ තුල වදුණා. මෙවැනි ක්‍රියාවන් පිළිපදින්න කියලා උපදෙස් දෙන අයට ජේසුස්තුමා මෙසේ පවසා තිබෙනවා. මාර්ක් සුභාෂ්නේ 7 වන පරිච්ඡේදයේ 6 සහ 8 වන වාක්‍ය ජේසුස්තුමා මෙසේ පවසනවා. අයිරාටි කියනි සුද්ධ ලියවිල්ලේ ලියා ඇති ලෙස ඔබ ගැන යෙසායා කී මේ දිවස්ව කිය මැනවින් ඔබට ගැලපේ. මුයින් මේ සෙනඟ මට ගරු කරති. සිතින්නම් මගෙන් දුරව සිටිති. මිනිස්වා දෙව්දහම් ලෙස උගන්වා නිසරු ලෙස මා නමදිති. ඔබ දෙවියන් වහන්සේගේ ආඥාවන් ඉවතලා මනුෂ්‍යයන්ගේ සම්ප්‍රදායන් පිළිපදින්නා වූ යයි වදාළසේක. උන්වහන්සේ තවදුරටත් කතා කරමින් මෙසේ වදාළසේක. ඔබේ සම්ප්‍රදායන් පිළිපදින පිණිස ඔබ දෙවියන් වහන්සේගේ ආඥාව ප්‍රතික්ෂේප කිරීමට හරි දස්සයෝය. බලන්න එදා යේසුස්තුමා ප්‍රකාශ කළා වගේ සුද්ධ වූ වදන අද ඒ ආකාරයටම සිද්ධ වෙනවා. මෙවැනි ප්‍රශ්න මගේ ජීවිතය කරා සත්‍ය කරා යොමු කරන්නට ඉවහලුණා කිව්වොත් ඉවරයි. සමහරුන් පවසනවා ජේසුස්තුමා අන්න එනවා මෙන්න එනවා කියලා. අතන බහිනවා මෙතන බහිනවා කියලා. මේ සම්බන්ධව ජේසුස්තුමා ඉතා පැහැදිලිව බයිබලයේ සඳහන් කළා. මතේ සුභාෂ්නේ 24 වන පරිච්ඡේදයේ 11 වෙනි වැකිය අපි කියවා බලන්න ඕන. නොයෙක් බොහෝ අනාගත වක්තෘවරු නැගිට බොහෝ දෙනෙකු මුලා කරන්නෝය. මතේ සුභාෂ්නේ 24 වන පරිච්ඡේදයේ 11 වන වැකිය. නොයෙක් බොහෝ අනාගත වක්තෘවරු නැගිට බොහෝ දෙනෙකු මුලා කරන්නෝය. ඒ වගේම මතේ සුභාෂ්නේ 24 වන පරිච්ඡේදයේ 23 සහ 27 වන වාක්‍යවල යේසුතුමා අපට මෙහෙම උපදෙස් දෙනවා. ඒක බලන්න යේසුස් වහන්සේ එකල බලන්න ක්‍රිස්තුස් වහන්සේ මෙන්න මෙතනය. නැත්තම් අන්න අතනයයි යමෙක් ඔබට කීවොත් විශ්වාස නොකරන්න. කුමක් නිසාද ව්‍යාජ ක්‍රිස්තුවරයන්ද ව්‍යාජ දිවසිවරයන්ද පහළ වී හැකිනම් තෝරාගත් වුන් පවා මුලා කරන පිණිස ලෙස ලකුණු හා අරුම පුදුම දේ දක්වනු ඇත. යේසුස්ම අපට කියනවා බලන්න මම කල්තියා ඔබට කීවෙමි. අන්න උන්වහන්සේ පාරුකරයේ සිටිනසේකේ ඔවුන් ඔබට කීවොත් පිටත්ව නොයන්න. උන්වහන්සේ කාමරයක සැඟවී සිටිනසේකයි කීවත් විශ්වාස නොකරන්න. මන්ද විදුලිය පෙරදිගින් නික්ම අපරදිග දක්වා විහිදෙන්නේ යම්සේද මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ පුනරාගමනයත් ඒමත් එසේම වන්නේය. ඒ වගේම මාර්ක් සුභාෂ්නේ 13 වන පරිච්ඡේදයේ 21 සහ 23 වන වාක්‍යවල යේසුස්තුමා මෙසේ පවසනවා. එකල බලන්න ක්‍රිස්තුස් වහන්සේ මෙහිය. බලන්න එහියයි යමෙක් ඔබට කීවොත් විශ්වාස නොකරන්න. මාක්නිසාද බොරු ක්‍රිස්තුවරයන්ද බොරු දිවසිවරයන්ද පහළ වී හැකිනම් තෝරාගත් අය මුලා කරන පිණිස හාස්කම් හා අරුම පුදුම දේ දක්වනු ඇත. එහෙත් සෝදිසියෙන් සිටින්න මම කල්තියා ඔබට කියමි. යේසුස්තුමා අපිට අවවාද කරනවා. මේ වගේ සාතන්ගේ පුත්‍රයන් මතුවෙන නිසා සෝදිසියෙන් ඉන්නේ කියලා. කල්තියාම ඒ සම්බන්ධව අපිව දැනුවත් කරනවා. යේසුස්තුමා එදා ප්‍රකාශ කළ දේවල් දැන් ඒ විදිහටම සිද්ධ වෙනවා. මම කුසලාන පිරිසුදු කරමින් තමයි මගේ අතීතය ගත කළේ. ඒ සම්බන්ධව ජේසුස්තුමා අපිට අවවාද කළා. මතේ සුභාෂ්නේ
23 වන පරිච්ඡේදයේ 24 සහ 30 වන වාක්‍ය. අන්ධ වූ මග පෙන්වන්නේ නුඹලා මදුරුවා බේරා දමා ඔටුවා කියලා ගන්න හිය. ලියන්නේ එරසිවරුනි වංචාකාරෝ නුඹලාට දුක් වේ. මක්නිසාද නුඹලා කුසලානද තැටිද පිටින් පවිත්‍ර කරන්නා වූය. නමුත් ඒවා ඇතුලේ ඒවා කොල්ල කැමිනු තෘෂ්ණාදීකමක වෙනු පිරිතිබේ. අන්ධ වූ එරිසිය කුසලාන තැටිය පිටින් පවිත්‍ර වන පිණිස පළමු කොට ඒවායේ ඇතුළත පවිත්‍ර කරපන්න. මක්නිසාද නුඹලා සුදු කළ සොහොන් ගෙවලට සමානය. ඒවා පිටින් ලක්ෂණයට පෙනෙනු නමුත් මිනි ඇට වලින් ඇතුලේද සියලු අපවිත්‍රකමෙන්ද පිරිතිබේ. එසේම නුඹලා පිටින් මිනිසයන්ට ධර්මිෂ්ඨව පෙනෙන්නා වූය. නමුත් ඇතුළතින් වංචාවෙන් අයුතුමින්ද පිරී සිටින්නේ වූය. මක්නිසාද නුඹලා අනාගත වක්තෘවරුන්ගේ සොහොන් ගෙවල් සාදා ධර්මිෂ්ඨාගේ සොහොන් කොට සරසා අපේ පියවරුන්ගේ කාලයේදී අපි සිටියෙමු නම් අනාගත වක්තෘවරුන්ගේ ලේක් වැගිරීමට ඕල් සමග හවුල්කාරයෝ නොවන්නෙමුයි කියන්නේ වූය. මේ ආකාරයට යේසුතුමා සත්‍ය මවුන් කරවලන්ව හමුවන්නට අපිට අවශ්‍ය වුණා. මට ඒ මාර්ගය තෝරා ගන්න අවශ්‍ය වුණා. යේසුතුමාට යේසුගේ මව මරියම්ගේ ප්‍රතිමා හදාගෙන එක එක සාධුවරුන්ට වඳින්න කියලා මිනිසුන්ව පෙළඹීමේ කිසිම අර්ථයක් නැති බව මා තේරුම් ගත්තා. ක්‍රීස්තුවේ සම්බන්ධව දේශනා කළා. යේසුතුමා ක්‍රීස්තුවේ සම්බන්ධව කතා කරේ නැහැ. ඉජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ජීවත් වූ ඇතනේසියස් කියන දේවගතිවරයා තමයි මේ ක්‍රීස්තු සංකල්පය ඇති කළේ. පසුව ක්‍රිස්තු වර්ෂ 325 දී නයිසියා සම්මේලනයේ ක්‍රීස්තු සංකල්පය පිළිගත්තා. එයත් පසුව ක්‍රිස්තියානියට ඇතුල් කරගත් සංකල්පයක්. ඒක මම තේරුම් ගත්තා. මට අවශ්‍ය වුණේ ඒකායන සත්‍ය මවුන් කරු නිෂ්පාදක පරිපාලක ඒක දෙවියව හඳුනා ගැනීමටයි. යේසුතුමා මේ පැවසු සෑම වාක්‍ය තුනකින් මම අම්පතුනේ සත්‍ය කරා ඉදිරියටම ගියා. මා ආවම කියලා මිනිසුන්ට ඉගැන්වුවේ දේශනා කළේ. මිනිසුන් ඉදිරියේ පැවසුවේ බයිබලයේ තිබෙනා අපට හිතකර දේ පමණයි. අපිට හිතකර දේ පමණයි මිනිසුන්ට ඉගැන්වුවේ දේශනා කළේ. එහි අතුලාන්තයේ කරුණු සොයා බැලුවේ නැහැ. ගලාති 5 වන පරිච්ඡේදයේ 19 සිට 21 දක්වා මෙසේ සඳහන් කරනවා. ඉදින් මාංශයේ ක්‍රියා ප්‍රකාශ වී තිබේ. එනම් වේශාකම, අපවිත්‍රකම, සල්ලාලකම, රූප වැඳීම, මායාව, විල්ල, සූනියම්, සතුරුකම්, විවාද, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පක්ෂපාතීකම්, ભેද, ලබ්ධි ભેද, වෛර, දීමත්තුම, මංගල ගෝසා සහ තවත් එවැනි දේවල්ය. මේ බඳු දේ කරන්නට දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ උරුමය නොලැබෙන බව මම නුඹලාට ප්‍රථම කී ලෙස දැනුත් කලිනුත් නුඹලාට කියමි. මේවා බයිබලයේ තදින්ම දහනම් කරපු කරුණු. විවාද, පක්ෂපාතීකම්, රූප වැඳීම, ලබ්ධි ભેද, දීමත්තුම, මංගල ගෝසා මේ බඳු දේ කරන්නට දෙවියන් වහන්සේගේ රාජ්‍ය උරුමයක් නැති බව පවසලා තියෙනවා. එහෙම කියලා තියෙද්දි ඒ විදිහටම සිද්ධ කරගෙන යනවා. ක්‍රිස්තියානි ආගම තුල මාතෘ දෙයක් තමයි යේසුතුමාගේ නාමය උසස් කරමින්, තත්ත්වය පහත් කරමින් දෙවියන් වහන්සේ මෙලොවට එවනලා අනෙක් වක්තෘවරුන් පහත් තත්ත්වයට පත් කර තිබෙන බව. යේසුතුමා රෝගීන්ව සුවපත් කිරීම, මලමුඩ ප්‍රාණය දීම මේවා හේතු සාධක හැටියට පෙන්නනවා. යේසුතුමා වගේම පෙර පැමිණි දිවසිවරුන් වක්තෘවරුන් ප්‍රබල හාස්කම් ප්‍රාතිහාර්ය ප්‍රකාශ කළා. ප්‍රාතිහාර්ය පෙන්නලා දුන්නා. ඒ වගේම යේසුතුමාගේ ගෝලයන් දෙවනි ප්‍රාතිහාර්යයන් කළා. රෝගීන්ව සුවපත් කිරීම, මලමුඩ ප්‍රාණය ලබා දීම සිදු කළ බව බයිබලයේ පවසනවා. මලවුන් නැවත නැගිටීමේ බලය ශක්තිය ලබා දුන්නේ යේසුතුමාණන්ට පමණක් නොවේ. බයිබලයේ තුලින් මේ මනාව ඔප්පු කරලා පෙන්නනවා. අපි මේ හැම වක්තෘවරයෙකුටම කරු කළ යුතුයි. ඒ හැම වක්තෘවරයෙක්ම දෙවියන් වහන්සේ තෝරාගත් උසස් වක්තෘවරුන්, උසස් දූතයන්. මාර්ක් 6 වන පරිච්ඡේදයේ 30 සහ 44 වන වාක්‍ය, ලූක් 9 වන පරිච්ඡේදයේ 10 සහ 17 වන වාක්‍ය, යොහාන් 6 වන පරිච්ඡේදයේ පළවෙනි 1 සිට 14 වන වාක්‍ය දක්වා සඳහන් පරිදි යේසුතුමා රොටි 5කින් මාරුවන් 2 දෙනෙකුකින් මිනිසුන් 5000කට කුසගිනි නැත් කළා. මේ වගේ ප්‍රාතිහාර්යයක් එලිසා සහ එලියා නැමැති දිවසිවරුන් විසින්ද කර තිබෙනවා. දෙවන රාජාවලිය 4 වන පරිච්ඡේදයේ 42 සහ 44 වන වාක්‍යවල එලිසා බාර්ලි රොටි 20ක් හා ගොයම් තරයි ටිකක් ගෙන මිනිසුන් 100 දෙනෙකුගේ කුසගිනි නිවා ඇති බව බයිබලයේ පවසනවා. දෙවන පරිච්ඡේදයේ දෙවන රාජාවලියේ දෙවන පරිච්ඡේදයේ
19 සහ 22 වන වාක්‍යවල එලිසානගේ දිවසිවරයා සිදු කළ ප්‍රාතිහාර්යය පිළිබඳව සඳහන් වෙනවා. අපිරිසුදුව පැවතුනා වූ ජලය දෙවියන් වහන්සේගේ බල මහිමෙන් පිරිසුදු කර දුන් ආකාරය සඳහන් වෙනවා. මෙලෙස එලිසා කී ලෙස ඒ වතුර අද දක්වාම පිරිසුදුව පවතී. දෙවන රාජාවලිය 4 වන පරිච්ඡේදයේ 1 සිට 7 වන වාක්‍ය වැන්දකුගේ තෙල් පුලාව එලිසා දෙවිසිවරයා දුප්පත් කණවැන්දු මිස්ත්‍රියකගේ ජීවිතය තෙල් මාර්ගයක් නොවනව ලබා ගැනීමට ප්‍රාතිහාරාත්මක උදව් වීමෙන් ආරක්ෂා කළ බව බයිබලය පවසනවා. පළවන රාජාවලියේ 17 වන පරිච්ඡේදයේ 16 දක්වා වාක්‍යවල එලියා දෙවිසිවරයා කළ උදව් ප්‍රාතිහාරයක් තුමා ස්වාමීන් වහන්සේ එලියා ලවා කියවූ උන්වහන්සේගේ වචන ප්‍රකාරයට පිටිමුට්ටිය නිම නොවිය තෙල් තුලාව අඩු නොවිය. පළවන රාජාවලිය 17 වන පරිච්ඡේදය 6 වන වාක්‍ය කපොටෝ එලියා වෙත උදේ රොටි සහ මස්ත සවස රොටි සහ මස්ත ගෙනාවෝය. ඔහු වයෙන් වතුර බීවෝය. යේසුස් මෙන්ම එලිසාතුමාද රාදර රෝගයෙන් සුවපත් කළ බව බයිබලය පවසනවා. දෙවන රාජාවලියේ 5 වන පරිච්ඡේදයේ 14 වන වාක්‍ය එවිට ඔහු නාමන් බැසගොස් දෙවියන් වහන්සේගේ මිනිසයා එලිසාගේ කීම ලෙස යොර්දානයේ සත්වරක් ගිලුණේය. ඔහුගේ මාංශයට කුඩා දරුවෙකුගේ මාංශයෙන් හරි හැටි ඔහු පවිත්‍ර වුණේය. යේසුස් වහන්සේ මෙන්ම එලිසාතුමාද අන්තයන්ට පෙනීම ලබා දුන් බව බයිබලයේ පවසනවා. දෙවන රාජාවලියේ 6 වන පරිච්ඡේදයේ 17 වන වාක්‍ය එවිට එලිසා යාඥාවට ස්වාමීන් වහන්සේ දකින්න පිණිස මොවුන්ගේ ඇස් පැහැදුණු මැනවයි කීවේය. ස්වාමීන් වහන්සේ තරුණයාගේ ඇස් පැහැදුසේක. දෙවන රාජාවලිය 6 වන පරිච්ඡේදයේ 20 වන වාක්‍ය තවද ඔවුන් සමාරියට පැමිණ එවිට එලිසා කතා කොට සමිදානන් වහන්සේ පෙනෙන පිණිස මොවුන්ගේ ඇස් පැහැදුණු මැනවයි කීසේක. සමිදානන් වහන්සේ ඔවුන්ගේ ඇස් පැහැදුසේක. ඔවුහු බැලූ විට තමන් සමාගයේ මැද සිටින බව දුටුවෝය. ඒ විතරක් නෙමෙයි. එලිසා දෙවිසිවරයා සමහරක් කුගේ ඇස් අන්ධ කර බව සඳහන් වෙනවා. දෙවන රාජාවලිය 6 වන පරිච්ඡේදයේ 18 වන වාක්‍ය. එවිට කුමක්ද සිද්ධ වෙන්නේ? ඔවුන් එලිසා ළඟට බැස කල ඔහු මේ සෙනඟ අන්ධ කර මැනවයි ස්වාමීන් වහන්සේ ආඥා කළේ. එවිට එලිසාගේ වචනය ලෙස ඔවුන් අන්ධ කළසේක. බලන්න යේසුතුමා මරණයට පත් වූ නැවත ප්‍රාණිය ලබා දුන්නා. පණ දුන්නා. ඒ වගේම එලිසා දෙවිසිවරයාත් මරණයට පත් වූ නැවත පණ ලබා දුන්නා. පළවන රාජාවලිය 17 වන පරිච්ඡේදයේ 17 සහ 24 වන වාක්‍ය තුන් වරක් ළමයා පිට දිගා වී සමිදානන් වහන්සේට යාඥා කොට මාගේ දෙවි සමිදානන් වහන්සේ මේ ළමයාගේ ප්‍රාණිය නැවත ඔහුට තුරට පැමිණෙවුව වෙනවයි කීවේය. සමිදානන් වහන්සේ එලිසාගේ හඬට සවන් දුන්සේක. ළමයාගේ ප්‍රාණිය නැවත ඔහු තුරට පැමිණ ඔහු ජීවත් වුණේය. එලියා ළමයා රැගෙන උඩුමහලින් ගෙට එනම ඔහුගේ මවටදී මෙන්න ඔබේ පුතා ජීවත්ව සිටියයි කීවේය. ස්ත්‍රියද කතා කරමින් ඔබ දෙවියන් වහන්සේට කැප වූ මිනිසෙකු බවද ඔබේ මුඛයේ තිබෙන සමිදානන් වහන්සේගේ පණිවිඩය සැබෑව බවද දනිමි එලියාට කීවේය. දෙවන රාජාවලිය 4 වන පරිච්ඡේදයේ 34 වන වාක්‍ය එලිසා ළමයාට නැවත පණ දීම තවද ඔහු නැගී ගොස් ළමයා පිට වැටෙන තමාගේ කට ඔහුගේ කට පිටද තමාගේ ඇස් ඔහුගේ ඇස් පිටද තමාගේ අත් ඔහුගේ අත් පිටද තබා ළමයා පිට දිගා වුණේය. ළමයාගේ මාංශයද උණුසුම් වුණේය. ඒ වගේම තවත් පුදුම සහගත සිද්ධියක් ගැන බයිබලයේ සඳහන් කරනවා. මරණයට පත් වූ එලිසාගේ ඇටකටු ගෑවීම නිසා තවත් කෙනෙකුගේ මලමිණියට පණ ලැබුණ සිද්ධියක් සම්බන්ධව බයිබලය පෙන්වා දෙනවා. දෙවන රාජාවලිය 13 වන පරිච්ඡේදයේ 21 වන වාක්‍යය. මිනිස්සු මිනිහා වලරන්ට යන විට හමුදාවක් දැක එලිසාගේ සොහොන්ගෙහි ඒ මිනිහ දමෝය. ඒ මිනිහ එලිසාගේ ඇටකටු වල තවරුණු හැටියෙම පණ ලැබ නැගිට සිටියේය. දෙවන රාජාවලිය 8 වන පරිච්ඡේදයේ 5 වන වාක්‍ය. ඔහු විසින් මල කෙනෙකු ජීවත් කරනු ලැබූ සැටි රජුට කියන විට බලන්න එසේය. ඔහු විසින් නැවත පණ දෙන ළමයාගේ මව් තමාගේ ගේ සහ ඉඩමගෙන රජුට පැමිණිලි කරමින් සිටියාය. ගිහාසී කතා කොට මාගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේ මේ සිටින්නේ ස්ත්‍රිය.
මේ සිටින්නේ එලිසා විසින් නැවත පණ දෙන ලද ඇගේ පුත්‍රයායයි කීසේක. රජුද ස්ත්‍රියගෙන් ඇසු විට ඔහුට සියල්ල කීවාය. යේසුතුමා ස්වර්ගයට ඔසවා ගත්තා වගේම එලියා දිවසිවරයා ස්වර්ගයට ඔසවා ගත්තා. ඒ බව බයිබලයේ සඳහන් කරනවා. දෙවන රාජාවලිය දෙවන පරිච්ඡේදය 11 සහ 12 වන වාක්‍ය. එලියා සුලිසුලකින් නැගී ස්වර්ගයට නැගී ගියේය. නික්මයා 14 වන පරිච්ඡේදය 21 සහ 22 වන වාක්‍ය. යේසුතුමා මුහුදේ ගමන් කළා වගේම මෝසෙස්තුමා තමාගේ අත මුහුදට උඩින් දිපු කරලා තමාගේ ජනතාවත් සමග ගමන් කළ ආකාරය බයිබලයේ සඳහන් කරනවා. මෙවැනි ප්‍රබල ප්‍රාතිහාර්යයන් කළේ යේසුතුමා පමණක් නොවේ. මෙවැනි ප්‍රාතිහාර්යයන් අතීතයේ සිටම දෙවියන් වහන්සේගේ බලයෙන් සෑම නබිවරයෙක්ම වක්තෘවරයෙක්ම දිවසිවරයෙක්ම සිදු කළ බවට මේවා සාක්ෂි. මම නෙවෙයි මේවා කියන්නේ. මගේ අදහස් නෙවෙයි. බයිබලයේ තුලින්මයි කියන්නේ. ඒ අනුව මා සොයාගත් සත්‍ය නම් යේසුතුමා පමණක් නෙවෙයි. මරණයට ප්‍රාණය ලබා දුන්නේ. එවැනි ප්‍රාතිහාර්යයන් සිදු කළ වක්තෘවරුන් සිටියා. යේසුතුමා ඇතුළු සෑම වක්තෘවරයෙක්ම ඉතා උසස් වයි සිටියේ. යේසුස් වහන්සේ තෝරාගත් සෑම වක්තෘවරයෙක්ම ඉතා උසස්. එහෙමයි අපි දකින්නේ. එහෙමයි අපි බලන්නේ. එදා සමාජය යේසුතුමා හැඳින්වුවේ දෙවියන් වහන්සේ විසින් එම සමාජයේ එවන ලද ප්‍රබලතම වක්තෘවරයෙක් දිවසිවරයෙක් ලෙසයි. එදා යේසුතුමාව සියසින් දුටු එතුමාගේ සුවය ලැබූ රෝගීන් ඒ ජනතාව එතුමාට ප්‍රශංසා කළේ එතුමාව හැඳින්වුවේ වක්තෘවරයා දිවසිවරයා යන නාමයෙන්. එහෙම නැතුව යේසුතුමා දෙවියන් වහන්සේගේ තත්ත්වයට උසස් කරන්න ගියේ නැහැ. අද වගේ එදා ජනතාව ඒ දෙවියන් වහන්සේගේ තන දෙවියන් වහන්සේට ලබා දුන්නා. වක්තෘවරුන්ගේ තන වක්තෘවරුන්ට ලබා දුන්නා. එදා සමාජයේ ඒක දේවත්වය හරියාකාරව පිළිපැත්තා. මතේ සුභාෂ්නේ 21 වන පරිච්ඡේදයේ 11 වන වාක්‍ය සමූහයේ උන්වහන්සේ ගලිලේ නාසරත් නුවර අනාගත වක්තෘ යේසුස් වහන්සේයි කිව්වෝය. ලූක් සුභාෂ්නේ 7 වන පරිච්ඡේදයේ 16 වන වාක්‍ය එකල සියල්ලෝම බියපත්ව ශ්‍රේෂ්ඨ දිවසිවරයෙක් අපතර පහළ වී සිටී කීසේක. ලූක් සුභාෂ්නේ 24 වන පරිච්ඡේදයේ 19 වන වාක්‍ය උන්වහන්සේ දෙවියන් වහන්සේ හා ජනතාව ඉදිරියේ ක්‍රියාවෙහිද කතාවෙහිද බල සම්පන්න දිවසිවරයෙකු සිටිසේක. යෝහාන් සුභාෂ්නේ 6 වන පරිච්ඡේදයේ 14 වන වාක්‍ය එබැවින් මේ මිනිස්යෝ යේසුස් වහන්සේ විසින් කළා වූ හාස්කම් දැක සැබෑවටම උන්වහන්සේ ලෝකයට එන්නා වූ අනාගත වක්තෘමයයි කිව්වෝය. යෝහාන් සුභාෂ්නේ 7 වන පරිච්ඡේදයේ 40 වෙනි වාක්‍ය එබැවින් සමූහයාගේ සමහරක් මේ වචන අසා සැබෑවටම උන්වහන්සේ අනාගත වක්තෘවරයාමයි කිව්වෝය. යෝහාන් සුභාෂ්නේ 9 වන පරිච්ඡේදයේ 17 වන වාක්‍ය එබැවින් ඔහු නැවත අන්ත්‍යයට කතා කොට නුඹේ ඇස්පෑදුවේ ඒ නිසා නම් ඔහු ගැන නුඹේ අදහස කුමක්ද ඇසුසේක. ඔහු නම් දිවසිවරයෙකු යයි එතම පිළිතුරු දුන්නෝය. දෙවන ක්‍රියාවලිය දෙවන පරිච්ඡේදයේ 22 වන වාක්‍ය ඊශ්‍රායෙල් ජනෙනි මේ වචනයට සමන් දෙන්න. ඔබම දන්නා ලෙස නාසරෙත්හි යේසුස් දෙවියන් වහන්සේ විසින් තෝරාපත් කළ මිනිසෙකි. යෝහාන් සුභාෂ්නේ 8 වන පරිච්ඡේදයේ 40 වන වාක්‍ය එසේ වද දෙවියන් වහන්සේගෙන් අසා දැනගත් සත්‍ය ප්‍රකාශ කළ මිනිසු කුමා මරන්ට සොයන්නා වූය. මෙතරම් පැහැදිලිව කියා තිබියදී අද ක්‍රිස්තියානි සමාජය මොකද කරන්නේ? යේසුතුමාව දෙවියන් වහන්සේගේ තත්ත්වයට ගෙනියන්න උත්සාහ කරනවා. මම සොයාගත් ඊළඟ කරුණ තමයි ආදම්තුමා කළා වූ පාපය සියල්ලටම උරුමයි කියලා ජන්ම පාපයක් බවට පත් වූ බව ක්‍රිස්තියානි ධර්මයෙන් උගන්වනවා. නමුත් ආදම්තුමාගේ පාපයට සමාව දුන් බව බයිබලයේ පවසනවා. පැවතෙන්නා වූ පරම්පරාවටම එදියෙන්නා වූ බව පරම්පරාවට තිබෙන බව ජන්ම පාපයක් බව ක්‍රිස්තියානි පවසනවා. අපි බලන්න ඕන මේ පාපය කොහොමද කියලා. බලන්න උප්පත්ති 3 වන පරිච්ඡේදයේ 22 සහ 23 වන වාක්‍ය. තවද ස්වාමී වූ දෙවියන් වහන්සේ බලව මිනිස්යා යහපත හා නපුර දැන ගැනීමට අපගේ කෙනෙකු මෙන් උනේය. දැනුද ඔහු තමාගේ අත දිගුකොට ජීවන වෘක්ෂයෙන්ුත් කා සදාකාලයටම ජීවත් නොවන පිණිස කියා යම් භූමියකින් ඔහු ගන්නා ලදද එය වවන පිණිස ස්වාමී වූ දෙවියන් වහන්සේ ඒ දරුවෙන් ඔහු පිටමන් කළසේක. ආදම් සදාකාලිකව ජීවත් නොවන පිණිස භූමියෙහි වවන පිණිස පොළොවට යැවූ බව යවිය යුතු බව ස්වාමීන් වහන්සේ පෙරදින සැලසුම් කළා
තහනම් ගහේ වීර්ය අනුභව කිරීමට සැලසූ බව බයිබලය ප්‍රකාශ කරනවා. පාපයක් සිදු කිරීම මනුෂ්‍යයාගේ ස්වභාවයද ඒ වගේම පාපයට සමාව දීම ස්වාමීන් වහන්සේ වූ දෙවියන් වහන්සේගේ ස්වභාවයයි. ඒ අපි තේරුම් ගන්න ඕනේ. එසේ නොවුනොත් ඒ මානව හිමිකම් වලට විරුද්ධයි. ආදාම්තුමා පාපයක් කළ බව ඇත්ත. ආදාම්තුමාගේ පාපය දෙවියන් වහන්සේ ක්ෂමා කළාට පස්සේ ජම්ම පාපය කියන්නේ කිසි ඉඩක් නැහැ. ඊට පස්සේ ජම්ම පාපයක් නැහැ. බයිබලයේ සලමුන්ගේ ප්‍රඥාව දහවන පරිච්ඡේදයේ එකේ පළවෙනි වාක්‍යය මෙසේ සඳහන් කරනවා. මිනිස් වර්ගයාගේ පියා වූ මවණු ලැබූ පළමු මිනිසා තනිව මවණු ලදී. ඔහුගේ රැකවල්කරු ප්‍රඥාව වූවාය. අද ඔහු පවින් මුදවා ගත්තාය. බලන්න. ආදාම්තුමා කලේ පාපයක් වුවත් ඔහු පාපයෙන් ගැලවුණ බව මෙම බයිබල් වැකිය පැහැදිලිව ප්‍රකාශ කරනවා. පාපය කළ ආදාම්තුමා පෞකාරය නොවන බවත් ඔහුගේ පෙරපත පෞකාරය නොවන බවට මෙම බයිබල් වාක්‍ය සාක්ෂි දරනවා. කුඩා දරුවන් කිසිදු පවකින් තොරව ඉපදෙන බවත් දරුවන් ස්වර්ගයට අයත් බව ජේසුතුමාට පෙන්වා දෙනවා. එයින්ම ජන්ම පාපය කියන සංකල්පයට ඉඩක් නැති වෙනවා. මතෙව් සුභාෂණයේ 19 වන පරිච්ඡේදයේ 14, ලූක් සුභාෂණයේ 18 වන පරිච්ඡේදයේ 16 වන වාක්‍ය ඒ ජේසුස් වහන්සේ කතා කොට දරුවන් නොරවක්වා මාළඟට එන්නට ඉඩ හැරපල්ලා. මක් නිසාද ස්වර්ග රාජ්‍ය නුඹුදුන්ගේ කීසේක. ජේසුතුමා ස්වර්ග රාජ්‍ය කුඩා දරුවන්ට සමාන කරනවා. දරුවන් කිසිදු පවකින් තොරව සිටිනා බව මේ පැහැදිලි වෙනවා. බයිබලයේ තුල මා ප්‍රකාශ කළා සියලු වගන්ති තුලින් ජන්ම පාපය නැමැති සංකල්පය අහෝසි කරනවා. ජන්ම පාපය ජේසුස් වහන්සේගේ ඉගැන්වීමක් නොවේ. මෙන්න ඉගැන්වීම ජේසුස් වහන්සේ මෙලොවින් ගොස් 7 වර්ෂ 3-4කට පස්සේ ක්‍රිස්තියානි මහා සභාව ඇති කරපු ප්‍රතිපත්තිය. ජේසුස් වහන්සේ මිනිස්යන්ට මේ ඉගැන්වුවේ නැහැ. බයිබලයේ මේ සත්‍ය අපිට පෙන්වා දෙන්නේ. මේ කතාව ආරම්භයේදී මම ප්‍රකාශ කළා ක්‍රිස්තියානි වරුන්ගේ රෝමානු කතෝලික සභාවට ප්‍රොටෙස්ටන්ට් සභාවට වෙන වෙනම බයිබල් ඒ අයට තියෙනවා. ඒ අනුව කතෝලික බයිබලයේ සලමෝන්ගේ ප්‍රඥාව කියලා ග්‍රන්ථයක් තියෙනවා. මෙම ග්‍රන්ථය මෙම පොත ප්‍රොටෙස්ටන්ට් වරුන් ඉවත් කරලා තියෙනවා. ඒක අයින් කරලා තියෙනවා. ඒ පොතේ එයාගේ බයිබලයේ ඉවත් කරලා තියෙනවා. අපි ඒ තේරුම් ගන්න ඕනේ. මේ සම්බන්ධව සොයලා බලලා සමහර අය කියන්නේ ඒ වගේ පොතක් බයිබලයේ නැහැ නේ කියලා. ඒ නිසා තමයි මම පැහැදිලිව කිව්වේ ඒ සම්බන්ධව බයිබල් වල අඩු වැඩි වීම නෑ දැන් නවතම බයිබල් අනුවාද වල පවතිනවා. ඊළඟට මා සොයාගත් දේ තමයි ආදම්තුමා පාපයක් කළා නම් ඒ පාපයට වග කියුත්තා වෙන කවුරුවත් නොවේ. වග කියුත්තේ පාපය සිදු කළ අයමයි. තවත් කවුරුවත් ඒකට වග කියුතු නැහැ කියලා බයිබලය අපිට කියනවා. ඒ බව ඉතා පැහැදිලිව බයිබලයේ සඳහන් වෙනවා. පළවෙනි තෙස්තමේන්තුවේ ඒ විතරක් නෙමෙයි නව තෙස්තමේන්තුවේ ඒ සම්බන්ධව කතා කරනවා. ද්විතීයික නීති සංග්‍රහය 21 වන පරිච්ඡේදය 23 වන වාක්‍යය මුළු රැයම ඔහුගේ මලකඳ ගසේ තිබෙන්නට නෑර කෙසේ නමුත් එදිනම භූම දානය කළ යුතුය. එල්ලා මරුන් ලද තැනැත්තා දේව ශාපයට පාත්‍ර වූ කෙනෙකි. ද්විතීයික නීති සංග්‍රහය 24 වන පරිච්ඡේදය 16 වන වාක්‍යය දරුවන් වෙනුවෙන් පියවරුන්වත් පියවරුන්ගෙන් දරුවෝවත් මරුන් නොලැබෙත්වා. එක් එක්කෙනා තම තමාගේ පාපය නිසා මරණු ලැබේවා. ජෙරමියා 31 වන පරිච්ඡේදයේ 29 සහ 30 වන වාක්‍යය. නමුත් එකිනෙකා තම තමන්ගේම අයුතුකම් නිසා නැසින්නේය. යමෙක් කුල් මිදි ඵල කන්නේද ඔහුගේම දත් පිරිවැටෙන්නේය. එසේකිය 18 වන පරිච්ඡේදයේ 20 වන වාක්‍යය පව් කරන පුජ්‍යලයාම නැසින්නු ඇත. පුත්‍රයා පියාගේ අදමිටුකම් වලට වග කියුත්තේ නොවේ. පියාද පුත්‍රයාගේ අයුතුකමට වග කියුත්තේ නොවේ. ධර්මිෂ්ඨයාසිය ධර්මිෂ්ඨකමේ ඵල විපාකත් දුෂ්ටයාසිය දුෂ්ටකමේ ඵල විපාකත් විඳින්නේය. මතෙව් සුභාෂණයේ 7 වන පරිච්ඡේදයේ 1 සහ 2 වන වාක්‍යය. නුඹලා විනිශ්චය නොකරනු ලබන පිණිස විනිශ්චය කරපල්ලා. මක්නිසාද නුඹලා යම් විනිශ්චයකින් විනිශ්චය කරන්නා වූද ඒයින්ම නුඹලා විනිශ්චය කරනු ලබන්නා වූය. යම් හිම්මකින් නුඹලා මැන දෙන්නේ වූද ඒයින්ම නුඹලාට මැන දෙනු ලබන්නේය. මතෙව් සුභාෂණයේ 12 වන පරිච්ඡේදයේ 37 වන වාක්‍යය. ඔබේම වචන අනුව ඔබ නිදොස් වනු ඇත. ඔබේම වචන අනුව ඔබ වර්ධයට පත්වනු ඇත. පළවන කොරින්ති 3 වන පරිච්ඡේදයේ 8 වන වාක්‍යය. හිටවන තැනැත්තේ වතුර වතුරුන් තැනැත්තේ එකය. එක එක්කෙනා තම තමාගේ වැඩේ හැටියට තම තමාගේ විපාක ලබන්නේය. ගලාති 3 වන පරිච්ඡේදයේ 13 වන වාක්‍යය. ගසක එළිනු ලබන සියල්ලෝම සාපලද්දෝ යයි සුද්ධ ලියවිල්ලේ ලියා තිබේ. කොලොස්සි 3 වන පරිච්ඡේදයේ 25 වන වාක්‍යය. වැරදි කරන්නා තමා කරන
දෙවියන් වහන්සේ මිනිසුන්ගේ තරාතිරම නොබලනසේක. යේසුතුමා මනුෂ්‍යයාගේ ජන්ම පාපයට දීපිතුවා යන සිද්ධාන්තය පවා මෙම කියවන වලින් අහෝසි වෙනවා. මේ අනුව මෝසෙතුමාගේ ව්‍යවස්ථාව අහෝසි කළේ පාවුල විසින් බව ඔහු ලියන ලද ලිපි වලින් පෙන්වා දෙනවා. ක්‍රියා 13 වන පරිච්ඡේදයේ 30 වන වාක්‍යය අදහන්නා වූ සියල්ලෝ උන්වහන්සේ කර්ණ කොටගෙන සියලු දේවල් පිළිබඳ නිර්දෝෂ කරනු ලබති. එසේ නුඹලා මෝසෙස්ගේ ව්‍යවස්ථාව කර්ණ කොටගෙන නිර්දෝෂ කරනු ලබන්න නුඹුලුවන් විය. ඒ වගේම පාවුල් ජනතාවට කියා සිටිනවා ඔහුගේ සුභාරංචිය ආකාරයට විශ්වාස කරන්නයි කියලා. බයිබලයේ පෙර සඳහන් කළ සියලු ප්‍රකාශයන්ට විරුද්ධව පාවුල් තම තමන්ගේ මතයට සුභාරංචිය ගොඩනගා ඇති බව මෙයින් පැහැදිලි වෙනවා. දෙවන තිමෝති දෙවන පරිච්ඡේදයේ 8 වන වාක්‍යය මාගේ සුභාරංචියේ ප්‍රකාරයට දාවිද්ගේ වංශයෙන් උපන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගෙන් නැගී සිටින බව සිහි කරපන්න. මෙයට පෙර මා සඳහන් කළ දෙවියන් වහන්සේගේ ආඥාව වූ ධර්මච්ඡේදන පිළිවෙත ආදාම්තුමාගේ පටන් මෝසෙතුමා සහ යේසුතුමා දක්වා සෑම වක්‍රවණයෙක්ම පිළිගත්තා. නමුත් පාවුල් විසින් එම පිළිවෙත තහනම් කළා. ගලාති 5 වන පරිච්ඡේදයේ දෙවන වාක්‍යය ඉතින් නුඹලා ධර්මච්ඡේදනය ලබන්නා වුණා ක්‍රිස්තුස් වහන්සේගෙන් නුඹලාට කිසි ප්‍රයෝජනයක් නොලැබෙන බව පාවුල් නම් මම නුඹලාට කියමි. ගලාති 6 වන පරිච්ඡේදයේ 11 වන වාක්‍යය පාවුල් මෙසේ පවසනවා කොපමණ ලොකු අකුරු වලින් මාගේ අතින් ඔබට ලියා ඇද්ද බලන්න. පාවුල් මේ ආකාරයට ලොකු අකුරු වලින් ලියලා ධර්මච්ඡේදන පිළිවෙත අහෝසි කරනවා. පාවුල්ට දේශතුමා දර්ශනීය බව සඳහන් ලියවිලි පවා පරස්පර විරෝධී වෙයි ලියලා තියෙනවා. එයින් අපි කොයි එකද විශ්වාස කළ යුත්තේ බලන්න. ක්‍රියා 9 වන පරිච්ඡේදයේ 7 වන වාක්‍යය ඔහු සමග ගමන් කළ මිනිසුන්ට ඒ හඬ ඇසුණ නමුත් ඔහු කිසිවෙකු නොදැක තෘෂ්ණින් භූතව සිටියෝය. ඔහු සමග ගමන් කළ මිනිසුන්ට ඒ හඬ ඇසුණලු. නමුත් කිසිවෙක් නොදැක තෘෂ්ණින් භූතව බලා සිටියා. ක්‍රියා දෙවන 22 වන පරිච්ඡේදයේ 9 වන වාක්‍යය කියනවා මා සමග සිටි අය ආලෝකයේ දුටුවෝය. එහෙත් මට කතා කළ තැනන් වහන්සේගේ හඬ ඔවුන්ට ඇසුනේ නැත. ඔහු සමග සිටි අයට ඒ හඬ ඇසුනේ නැතිලු. නමුත් ආලෝකයේ දුටුවලු. පෙරදී ප්‍රකාශ කරන ඔහු සමග ගිය පිරිසට හඬ ඇසුණයි කියලා. නමුත් කිසිවක් දැක්කේ නැහැ කියලා. පසුව කියනවා ඔහු සමග ගිය පිරිසට හඬ ඇසුණලු. නමුත් ආලෝකය දුටුවේ නැති. අපි මේ පාවුල්ගේ කියනවා වලින් කොයි එකද පිළිගත යුත්තේ? බයිබලය තුල මෙවැනි පරස්පර අදහස් ඇති වෙන විදිහක් නැහැ. නමුත් ඇති වෙලා තියෙනවා. මේ හරියට කන්ද කෙන්ද කරනවා වගේ කතාවක්. මේ අද අපි පිළිපැදිය යුත්තේ දෙවියන් වහන්සේ තම වක්‍රවරුන් මගින් අපට ප්‍රකාශ කළා වූ සත්‍ය නම් පාවුල් කියන දේ කියලා අපි කල්පනා කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ වක්‍රවරුන් අපිට දේශනා කළා වූ පැහැදිලි දර්ශනයද කියලා අපි බලන්න ඕනේ. ජෝහාන් අනුශාසනයේ 14 වන පරිච්ඡේදයේ 27 වන වාක්‍යය මෙසේ සඳහන් කරනවා. සාන්තිය ඔබ වෙත ප්‍රදානය කර යමි. මාගේ සාන්තිය ඔබට දෙමි. මා ඒ ඔබට දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. ඔබේ සිත් කැළවෙන්නටවත් බියවන්නටවත් ඉඩ නොදෙන්න. යේසුතුමා මෙලොවෙන් සමග ගැනීමට පෙර එතුමාගේ අවසාන දේශනාවේදී ප්‍රදානය කළේ සාමය. එසේ නොමැතිව රෝමානු කතෝලික ආගමවත් පෙන්තකොස්ත ආගමවත් මෙතෝදිස්ත ආගමවත් ඇන්ග්ලිකන් ආගමවත් වෙස්ලියන් ආගමවත් ලූතර් ආගමවත් ඕර්තොඩොක්ස් ආගමවත් යෙහෝවාගේ සාක්ෂිකාරයෝ මේ මෙහෙම කියන්න ගියොත් තවත් තියෙනවා. මට කාලය මදි ඔක්කොම කියන්න. යේසුතුමා දේශනා කළේ මොකද්ද? සාමයයි. ක්‍රිස්තියානි සමාජයේ සමහර වක්තෘවරුන් උසස් කළ සලකනවා. සමහර වක්තෘවරුන් ඊට පහත් අන්දමින් සලකනු ලබනවා. බයිබලයේ තුල මේ ආකාරයේ උතුම් වක්තෘවරුන් අපිවරුන් වර්ග කරලා තියෙන්නේ. මෙය මනුෂ්‍ය විසින් සිදු කරන වරදක් මිස දෙවියන් වහන්සේ හෝ ඒ වක්තෘවරුන් විසින් සිදු කරව වරදක් නොවේ. ඒ සභාව විසින් තමයි මේ වරද සිදු කරලා තියෙන්නේ. බයිබලයේ ඒක දේවත්වය සම්බන්ධව පැහැදිලි කරලා තියෙනවා. නමුත් විශ්වාසය බෙදලා ගිහිල්ලා. සර්ව බලධාරී දෙවියාට දිය යුතු ස්ථානය සර්ව බලධාරී දෙවියාට දීලා නැහැ. ඒ නිසා තමයි දිවස්වරුන්ට නබිවරුන්ට වැඳුම් පිදුම් කරනවා. සාන්තවරුන්ට වැඳුම් පිදුම් කරනවා. දේවදූතයන්ට වැඳුම් පිදුම් කරනවා. පූජකයන්ට වැඳුම් පිදුම් කරනවා. දකින්න හැම එකටම වදිනවා. මමත් එහෙම තමයි කාලයක් හිටියේ. දෙවියන් වහන්සේ විසින් මෙලොවට එවන ලද ධර්ම දූතවරුන්, වක්තෘවරුන්, නබිවරුන් දෙවියන් වහන්සේගේ තත්ත්වයට පත් කරන්න උත්සාහ කරනවා. මිසක් පැහැදිලි ඍජු මාවතක් ක්‍රිස්තියානි තුල මා දැක්කේ නැහැ. විශ්වාසය බෙදලා ගිහිල්ලා බයිබලයේ දෙවියන් වහන්සේ කොමනක් නෙවෙයි. දෙවියන් වහන්සේ විසින් මෙලොවට එවන ලද වක්තෘවරුන් සෑම දිනම
දේශනා කළේ ඒක දෙවියව පමණක් නම දෙන නිසා. ඒ බයිබලයේ ඉතා පැහැදිලිව සඳහන් කරනවා බයිබලයේ ඒක දේවත්වයේ පමණක් විශ්වාස කරන්න කියලා. අපව මැවුවා වූ සර්ව බලධාරී ඒක දෙවියා විශේෂ සඳහන් කරනවා. 6 වන පරිච්ඡේදයේ 4 වන වාක්‍යය සවන් දෙන්න ඊශ්‍රායෙල් වරුනි අපගේ දෙවියන් වන සමිදා එකම දෙවියාය. යෙසායා ග්‍රන්ථයේ 43 වන පරිච්ඡේදයේ 11 වන වාක්‍යය මමයි දෙවියා මා හැර අන් අයෙකු නැත අන් ගැලවුම් කරුවෙකු නැත. යෙසායා ග්‍රන්ථයේ 45 වන පරිච්ඡේදයේ 5 වන වැකිය මා සමිදා වෙමි මා හැර අන් දෙවියෙකු නැත අන් දෙවි කෙනෙකු නැත. යෙසායා ග්‍රන්ථයේ 46 වන පරිච්ඡේදයේ 9 වන වැකිය මා සමිදාය අන් කෙනෙකු නැත මා දෙවියාය මට සමාන කිසිවෙක් නැත. නික්මයාම 20 වන පරිච්ඡේදයේ 3 සහ 5 වන වැකිය මා අන් කිසිම දෙවි කෙනෙකුට නුඹලාට නොසිටිය යුතුය. නුඹලා සඳහා නිරෝ රූපයක් හෝ ඉහළ අහසේවත් පහළ පොළොවේවත් පොළොවෙන් යට ජලයෙහිවත් ඇතිම කිසිම වස්තුවකට සමාන දෙයක් හෝ සාදා නොගන්න. නුඹ ඒවාට නමස්කාර නොකරන්න ඒවාට නොවදින්න. මන්ද නුඹේ දෙවි සමිදානන් වහන්සේ වන මා ප්‍රතිවාදී නොයවසන දෙවි කෙනෙකු වන බැවිනි. නික්මයාම 20 වන පරිච්ඡේදයේ 7 වන වැකිය නුඹ දෙවියන් වහන්සේ දෙවි සමිදානන් වහන්සේගේ නාමය අගරු ලෙස භාවිතා නොකරන්න. යමෙක් ඒ නාමය අගරු ලෙස භාවිතා කරන්නේද මම ඔහුට දඬුවම් කරමි. නීති සංග්‍රහය 5 වන පරිච්ඡේදයේ 7 සහ 9 වන වැකිය ඔබට මා හැර අන් දෙවි කෙනෙකු නොසිටිය යුතුය. නුඹ වෙනුවෙන් පිළිරුවක් හෝ ප්‍රතිබිම්බයක් හෝ සාදා නොගන්න. ඉහළ අහසේවත් පහළ පොළොවේ යට ජලයෙහිවත් ඇති කිසිම වස්තුවකට නමස්කාර නොකරන්න නොවදින්න. මන්ද මා සමිදානන් වන ප්‍රතිවාදී නොයවසන සමිදා බැවිනි. බයිබලයේ පරණ කිවිසුම කියවුවොත් යුදා ක්‍රිස්තියානි ආගමේ ඒක දේවත්ව සංකල්පය ඉතා පැහැදිලිව තිබෙනවා. පෙන්වා දී තිබෙනවා. ඒක දේවත්ව සංකල්පය විශ්වාස කළ යුතු බවත් වන්දනයට සුදුසු ඔහු පමණක් බවත් ඔහුට ප්‍රතිරූප නොමැති බවත් සඳහන් කරනවා. ක්‍රිස්තියානි ඉගැන්වීම් වල එකක් තමයි මතෙව් සුභාෂිතයේ 3 වන පරිච්ඡේදයේ 17 වන වාක්‍යය. යොහාන් විසින් යේසුස් වහන්සේ බෞතිස්ම කළ විට තවද මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය මම වනාහි මොහු කෙරෙන් ඉතා ප්‍රසන්නව සිටිමි. අහසෙන් හඬක් විය. මෙම වගන්තිය පෙන්නලා ලෝකයේ සියල්ලන් ගැලවීමට යේසුස් තුමාව තෝරාගත් බව පෙන්වා දෙන්න උත්සාහ කරනවා. දෙවියන් වහන්සේ යේසුස් තුමාට විතරක් නෙමෙයි ප්‍රේමවන්ත කුළුඳුරු පුත්‍රයා කියලා ඇමතුවේ. පෙර පැමිණිස් අනෙක් වක්‍රවරුන්ට ඒ වගේම සාමාන්‍ය මිනිසුන්ට පවා දෙවියන් වහන්සේ පුත්‍රයා දරුවා කියා බයිබලයේ අමතා තිබෙනවා. බයිබලයේ නික්මයාම 4 වන පරිච්ඡේදයේ 20 වන වාක්‍යය නුඹ මෝසෙස් පාරාවට කතා කොට ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක ඊශ්‍රායෙල් මාගේ පුත්‍රයාය මාගේ කුළුඳුලාය. දෙවන සාමුවෙල් 7 වන පරිච්ඡේදයේ 13 සහ 14 වන වාක්‍යය ඔහු සලමොන් මාගේ නාමයට ගෘහයක් ගොඩනගන්නේය. ඔහුගේ රජකමේ සිංහාසනයේද සදාකාලයට ස්ථිර කරන්නෙමි. මම ඔහුට පියා වන්නෙමි. ඔහු මට පුත්‍රයා වන්නේය. ජෙරමියා 31 වන පරිච්ඡේදයේ 9 වන වාක්‍යය ඊශ්‍රායෙල්ට පියෙක් වන්නෙමි. ඒප්‍රෝම් මාගේ කුළුඳුරු පුත්‍රයා වන්නේය. නික්මයාම 4 වන පරිච්ඡේදයේ 22 වන වාක්‍යය ඊශ්‍රායෙල් ජනතාව මාගේ කුළුඳුරු පුත්‍රයා රත්නයයි. ඉත්විතිය කතාව 14 වන පරිච්ඡේදයේ 1 වන වාක්‍යය නුඹලාගේ දෙවියෝ ස්වාමින් වහන්සේගේ දරුවෝය. රෝම 8 වන පරිච්ඡේදයේ 29 වන වාක්‍යය මක්නිසාද උන්වහන්සේ పూర్වයෙන් ඇඳිනගත් වූ තමන් වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුළුඳුරා වන පිරිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමාන වෙන්න పూర్වයෙන් නියම කළසේක. මේ සෑම දෙනාම දෙවියන් වහන්සේගෙන් ජනිත වූ එකම පුත්‍රයන්. යේසුස් වහන්සේ ඉපදෙන්න බොහෝ කාලයකට පෙර දාවිද් තුමාව ඇමතු දෙවියන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළා. ගීතාවලිය දෙවන පරිච්ඡේදයේ 7 වන වාක්‍යය මම නික්ම යන්නෙමි. මම නියම ප්‍රකාශ කරන්නෙමි. ස්වාමින් වහන්සේ මට කතා කොට නුඹ මාගේ පුත්‍රයෙහිය. අද නුඹ ජනිත කෙලෙමි. හවරෙක් දෙවියන් වහන්සේගේ ආදරයට අනුග්‍රහයට ලක්වන්නේද දෙවියන් වහන්සේ ඒ අයව පුත්‍රයා කියා අමතන බව බයිබලයේ පවසනවා. මතෙව් සුභාෂිතයේ 5 වන පරිච්ඡේදයේ 45 සහ 48 වන වාක්‍යය නුඹලා ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේගේ පුත්‍රයෝ වන්නේය.
නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ සම්පූර්ණව සිටින්නාක් මෙන් නුඹලාද සම්පූර්ණව සිටපල්ලා. ඒ අයගේ ආදරය කරුණාව දෙවියන් වහන්සේ වෙත ලං වීමෙන් දෙවියන් වහන්සේගේ පුත්‍රයා වෙනුවෙන් එමතු බව බයිබලයේ බොහෝ තැන්වල සඳහන් වෙනවා. එහෙම බලනකොට දෙවියන් වහන්සේගේ පුත්‍රයන් ගැන පමණක් නෙවෙයි දියණියන් ගැනත් බයිබලයේ සඳහන් වෙනවා. දෙවන කොරින්ති 6 වන පරිච්ඡේදයේ 18 වන වාක්‍යය නුඹලාට මම පියෙක් වන්නෙමි. නුඹලාට මට පුත්‍රයෝ දූවරුත් වන්නා වූ සර්ව පරාක්‍රම වූ ස්වාමීන් වහන්සේ කියනසේක. මා බැලුවා බයිබලයේ පසුව යේසුස් තුමා සම්බන්ධව කතා කරන ධර්මයක් තියෙනවද කියලා. එවැනි ධර්මයක් තියෙනවා නම් ඒ තමයි ඉස්ලාම් කියන වචනේ තේරුම අර්ථ දෙන්නේ සාමය, කීකරුභාවය, යටත්භාවය. ප්‍රධාන තේරුම සාමය. යේසුස් තුමා කතා කළ තම අවවාසාව සම්බන්ධව ක්‍රිස්තියානිය කියලා මට අවබෝධයක් තිබුණේ නැහැ. මා ඒකට සොයා බැලුවා. අර බයිබල් වචනේට වගේ ඒකට තේරුමක් තියෙනවා. යේසුස් තුමා කතා කළේ අරමයික් භාෂාව, අරාබි භාෂාවට ළඟින්ම තිබෙනා වූ මව් භාෂාව. යේසුස් තුමා සාමය පැවසුවේ ශාලෝම් කියලා. යේසුස් තුමාට පැමිණි මෝසෙස් තුමා සාමය පැවසුවේ සාලේම් කියලා. යේසුස් තුමාට පසුව පැමුණා මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට සාමය පැවසුවේ සලාම් කියලා. මා දිගින් දිගටම ඉස්ලාම් ධර්මයේ සම්බන්ධව අධ්‍යයනය කෙරුණා. ඉස්ලාම් ධර්මයේ තුල තිබෙනා වූ මූලික විශ්වාසයන් තමයි මෙලොව භව පාලනය කරන්නා වූ, සංරක්ෂණය කරන්නා වූ, පරිපාලනය කරන්නා වූ විශ්වාධිපති වූ ඒක දෙවියා ඔබ විශ්වාස කිරීම. අරාබියෙන් පවසනවා නාමය අල්ලාහ් කියා. ඉස්ලාම් ධර්මයේ අල් කුරානයේ මරියම්ට වෙනම පරිච්ඡේදයක් තිබෙනවා. සූරත් මරියම් යේසුස් තුමාගේ නාමය සම්පූර්ණ ජීවිතය සම්බන්ධව ලස්සනට පැහැදිලි කරලා තිබෙනවා අල් කුරානය තුල. අපි ඒ බලන්න ඕන. ආදම් තුමාගේ පටන් මෙලොවට එවන ලද සියලුම වස්තුවරු නබිවරු ඉතා උසස් අන්දමින් පිළිගන්නා වූ ධර්මයක් තමයි ඉස්ලාම්. ක්‍රිස්තියානින්ට පසුව යේසුස් තුමා සම්බන්ධව කතා කරන එකම ධර්මය ඉස්ලාම්. ඉස්ලාම් ධර්මයේ තුල යේසුස් තුමාට ඉතා ගෞරවනීය අන්දමින් අමතනවා. එතුමාගේ සැබෑ නාමය ඊසා අලයිහිස් සලාම්. එතුමාගේ මව මරියම්ට ඉතා ගෞරවනීය අන්දමින් ආමන්ත්‍රණය කරනවා. ඒ නාමය තමයි මරියම් අලයිහිස් සලාම්. මුස්ලිම් සමාජයේ මේ උතුම් වක්රුවරුන්ගේ නාමය පමණ සඳහන් කරලා කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ ආදම්, නෝහ, ආබ්‍රහම්, මෝසෙස්, යේසුස්, මරියා කියලා කතා කරන්නේ නැහැ. මොකද කිව්වොත් අල්ලාහ් ඒ සෑම වක්රුවරයෙක්ම ඒකායන දෙවි, ඒ සෑම වක්රුවරයෙක්ම නබිවරයෙක්ම මේ ලෝකයේ මිනිස් සමාජයට එවා තිබෙන්නේ ඉතා උසස් ලෙසයි. එතුමාලා අපේ බාප්පලා අයියලා සහෝදරයන්ට කතා කරනවා වගේ අමතීව සුදුසු නැති බව මම තේරුම් ගත් කරුණ. ඉස්ලාම් ඉතා ගෞරවනීය. ඒ අන්දමින් එතුමාලා අමතනවා. ඉස්ලාම් සමාජය එතුමාලා අමතන්නේ එතුමාලාගේ සැබෑ නාමයනුයි. ආදම් අලයිහිස් සලාම්, නූහ් අලයිහිස් සලාම්, ඉබ්‍රාහීම් අලයිහිස් සලාම්, මූසා අලයිහිස් සලාම්, මරියම් අලයිහිස් සලාම්, ඊසා අලයිහිස් සලාම්, මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මේ ආකාරයට සාමය පවසලා තියෙනවා. තමයි මේ වක්‍රවරුන් ආමන්ත්‍රණය කරන්නේ. ඉස්ලාම් තමයි යේසුස් තුමා විශ්වාස කළ යුතු බවට ඔන්දේසි පවරන එකම දහම. ක්‍රිස්තියානි නොවන එකම දහම ඔන්දේසි පවරනවා. යේසුස් තුමා අනිවාර්යයෙන්ම විශ්වාස කළ යුතුයි. මුස්ලිම් නොවේ යේසුස් තුමාව විශ්වාස කරන්නේ නැත්නම්, ඊසා අලයිහිස් සලාම් තුමාව විශ්වාස කරන්නේ නැත්නම් ඔව් මුස්ලිම් නොවේ. ඒ අපි තේරුම් ගන්න ඕන. ඒ ආකාරයට අපිට පෙන්නලා තියෙනවා ඊසා අලයිහිස් සලාම් ඔහු අල්ලාහගේ දෙවිගේ ප්‍රබලතම ධර්ම දූතවරුන්ගෙන් කෙනෙකු බවට මුස්ලිම් වරුන් විශ්වාස කරනවා. ක්‍රිස්තියානියයි අනුරණ මෙසායා ඔහුයි මුස්ලිම් වරුන් විශ්වාස කරනවා. පිරිමියෙකුගේ කිසිම සම්බන්ධතාවයක් නැතිව ප්‍රාතිහාර්යාත්මකව යේසුස් උපන් බව මුස්ලිම් වරුන් විශ්වාස කරනවා. සමහර වර්තමාන ක්‍රිස්තියානි සභාවන් පවා මේ පිළිගන්නේ නැහැ. විවිධ අදහස් මත පළ කරනවා. මේ විතරක් නෙවෙයි යේසුස්මායේ දේව අනුමැතියෙන් මලවුන්ට ප්‍රාණය දුන් බව මුස්ලිම් වරුන් විශ්වාස කරනවා. දේව අනුමැතියෙන් උපන් අන්ධයින් ලාසර් රෝගීන්ට යේසුස් සෝපත් කළ බව මුස්ලිම් වරුන් විශ්වාස කරනවා. ක්‍රිස්තියානි වරු මුස්ලිම් වරුන් අතර තිබෙනා ඒකායන සම්බන්ධතාවය මේකයි. අපි මේ තේරුම් ගන්නට ඕන. ක්‍රිස්තියානි වරුන් සහ මුස්ලිම් වරුන් අතර පවතින වෙන්වීම ඇතිුනේ කොහොමද කිව්වොත් ක්‍රිස්තියානි යේසුස්මාව පෙන්වා දුන්න ආකාරයට ක්‍රියාකාරකම් කරන්නේ නැහැ. ප්‍රායෝගිකව ඉටු කරන්නේ නැහැ. ඒ වගේම බොහෝ ක්‍රිස්තියානි සභාවල් ක්‍රිස්තියානි පවසනවා යේසුස්මා දේවත්වයේ ඉල්ලා සිටි බව. ඒ වගේම සර්ව බලධාරී දෙවියන් වහන්සේ යේසුස්මාගේ ප්‍රවෘත්ති බව. මේක ඇත්තෙන්ම වැරදි, නිවැරදි. මේක මම ඉස්සෙල්ලා පැහැදිලි කරා. මේක වැරදි. මොකද බයිබලයේ නිසකේම කිව්වොත් සම්පූර්ණ බයිබලයේම කිව්වොත් කොහෙවත් සඳහන් කරලා නැහැ. යේසුස්මා මමයි දෙවියා කියලා, මාව වන්දනා කරන්න කියලා කොහෙවත් සඳහන් කිරීමක් කරලා නැහැ.
ජේසුතුමා එතුමා මෙසේ පැවසු බව ඔයව සඳහන් කරලා නැහැ. එකවරක් විනෝදයේ යේසුස් වහන්සේගෙන් ඇසුවා අවස්ථාවේ ශ්‍රේෂ්ඨතම පණත කුමක්ද කියා මෝසෙස්තුමා මූසා අලයිහිස්සලාම් පැවසු වදන යේසුතුමා නැවත පවසනවා. මාර්ක් සුභාස්නේ 12 වන පරිච්ඡේදයේ 29 වන වාක්‍යය. යේසුස් වහන්සේ උත්තර දෙමි. ශ්‍රේෂ්ඨතම ආඥාව මෙය. ඊශ්‍රායල් වැසියනි අසන්න අපගේ දෙවියා ඒක දෙවියායි. බයිබලයේ ප්‍රාම යේසුතුමා ඊසා අලයිහිස්සලාම් පැවසුවේ වන්දනයට සුදුසා ඒක දෙවියා ගැනයි. මුස්ලිම් වරුන්ට අපි ඒක අරාබියෙන් කියනවා ලා ඉලාහා ඉල්ලල්ලාහ් අල්ලාහ් හැර වෙන දෙවියෙක් නැතයි කියලා. අල්ලාහ් හැර ඒකායන දෙවියෙක් එක්කෙනෙක් කියලා මුස්ලිම් වරු අපි ප්‍රකාශ කරනවා. යේසුතුමා දෙවියන් වහන්සේගේ තත්වයට පච්චලේ දේවස්ථානයයි. ඒක පල්ලියෙන් සිදුවන වැරද්දක්. ඒක දේවස්ථානයෙන් කළ වැරද්දක්. මේ විදිහටයි අපි දකින්නේ. ඒ විදිහටයි අපි හිතන්නේ. මුස්ලිම් වරුන් අපි විශ්වාසය අනුව අපේ විශ්වාසය අනුව යේසුතුමා ඊසා අලයිහිස්සලාම් අල්ලාහ්ට සමීපතම වක්තුවරේ නබිවරේ ඒ බව සුදු අල් කුර්ආනයේ පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. යේසුස් වහන්සේ තරාද කරන්නේ සත්‍යයට ගමන් කළ හැකි මාර්ගය. තමාම බවත් ඒ මාර්ගයෙන් තොර කාටවත් මාගේ පියාගේ ළඟට ලං වෙන්නේ නොහැකි බව එයි පැහැදිලි කරන්නේ යේසුස්තුමා වක්තුවරේ බවයි. මේ දේ තමයි අවදාන වක්තුතුමාණන් වූ මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවේ. යේසුස්තුමාගේ කාලේ යෝහන් අනුශාසනේ 14 වන පරිච්ඡේදයේ 6 වන වාක්‍යයේ සඳහන් පරිදි මමයි මාර්ගය මමයි ජීවිතය මාගේ මාර්ගයෙන් තොරව කිසිවෙකුට මාගේ පියාට ලං වෙන්නේ නොහැකි යන්නේ යේසුස්තුමා සඳහන් කරලා තිනවා. ඒ කියන්නේ යේසුස් වහන්සේගේ මාර්ගය පිළිපදින්නේ නම් ඔබට ඔබේ පියාණන් ලං විය හැකි. එනම් ඔබ ස්වර්ගයට ඇතුල් වෙනවා, ජෙන්නත් ඇතුල් වෙනවා, අනන්තයි ජීවිතේම ස්වර්ගයයි. ඒ වගේම තමයි අදත් වර්තමානය. යේසුස් වහන්සේ කවදාකවත් දෙවියෙක් කියා පැවසුවේ නැහැ. දේවතාවයයි පවසන්නේ යේසුස් වහන්සේ දෙවියෙක් කියලා. යේසුස් වහන්සේ කවදාකවත් දේවත්වය ප්‍රකාශ කළේ නැහැ. යෝහන් අනුශාසනයේ 14 වන පරිච්ඡේදයේ 28 වන වාක්‍යයේ යේසුස් වහන්සේ මෙසේ සඳහන් කරනවා. මගේ පියා මට වඩා ශ්‍රේෂ්ඨය. යෝහන් අනුශාසනයේ 10 වන පරිච්ඡේදයේ 29 වන වාක්‍යය මාගේ පියා සියල්ලන්ට වඩා ශ්‍රේෂ්ඨය. මතේ අනුශාසනයේ 12 වන පරිච්ඡේදයේ 28 වන වාක්‍යය දෙවියන්ගේ ආත්මය අනුසින් යක්ෂයන් පළවා හරිමි. ලූක අනුශාසනයේ 11 වන පරිච්ඡේදයේ 20 වන වාක්‍යය මා දෙවියන් වහන්සේගේ අනුසින් යක්ෂයා පළවා හරිමි. දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඔබ කෙරේ උදා වී ඇත. යෝහන් අනුශාසනයේ 5 වන පරිච්ඡේදයේ 30 වන වාක්‍යය මාගේ තනි බලයෙන් මට කිසිවක් කළ නොහැකිය. අනලත් පරිද්දේ මා විනිශ්චය කරමි. මාගේ විනිශ්චය සාධාරණය. මන්ද මාගේ අරමුණ මාගේ කැමැත්ත ඉටු කිරීම නොව මා එවා වදාළ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමය. කවුරු නෝ කියනවා නම් මාගේ කැමැත්ත නොබලමි දෙවියන්ගේ කැමැත්ත බලමි කියා. ඔහු මුස්ලිම්. ඔහු අල්ලාහට අවනතු කීකරු පුජ්‍යලේ. යේසුස් තුමාණන් ඊසා අලයිහිස්සලාම් ඔහු මුස්ලිම්. එතුමා නබිවරේ වක්තුවරේ මේ ලෝකෙට පැමුණා වූ දිවසිවරේ ආදම්තුමා නෝහතුමා ආබ්‍රහම්තුමා මෝසෙස්තුමා මෙන්ම යේසුතුමාද උසස් නබිවරේ බවට මුස්ලිම් වරුන් ඉහළින්ම පිළිගන්නවා. ඒ ඒකාන්තයි. මුස්ලිම් වරුන් අපි යේසුතුමාට ඊසා අලයිහිස්සලාම් තුමාට ලබා දිය යුතු උසස්ම ගෞරවය අල් කුර්ආනයේ තුලින් ලබා දී තිබෙනවා. නමුත් යේසුතුමාට වදින්නේ නැහැ. මන්ද යේසුතුමා දෙවියෙක් නොවන නිසා බයිබලයේ පවසනවා ක්‍රියාපතේ දෙවන පරිච්ඡේදයේ 22 වෙනි වාක්‍යය ඊශ්‍රායල් ජනතාවනි සමන් දෙන්න ඔබම දන්නා ලෙස නාසරෙත්හි යේසුස් දෙවියන් වහන්සේ විසින් තෝරාපත් කළ මිනිසෙකි. ඒ බව උන්වහන්සේගේ ප්‍රාතිහාර්යයන් හා ලකුණු වලින් පෙන්වූසේක ඔබ ඊට සාක්ෂි වේ. ඒ බව සඳහන් කරනවා මතේ සුභාෂ්ණේ 5 වන පරිච්ඡේදයේ 17 20 වෙනි වාක්‍යවල යේසුස් වහන්සේ සඳහන් කළ පරිදි මම දූතයන්ගේ නීති විදීමට පැමිණියා යන නොසිතන්න. මා පැමිණියේ විනාශයට නොව සම්පූර්ණ කිරීමටයි. සියල්ල සම්පූර්ණ වනතුරු අහස හා පොළව පවතිනතුරු නීති රීති විදක් හෝ ස්වල්පයක් නැති වී නොයයි. කවුරු නොකෙලෙක් කුඩා අනක් හෝ පිළි නොපදින්න ලද්දේ නම් මාගේ ඉගැන්වීම් වලින්ද මාගේ රාජධානියේ අවසාන පිළිද වන්නේය. කවුරු නොසිය අනක් පිළිපදින්නේද මාගේ ඉගැන්වීම් වලින්ද රාජධානිය උසස් පිළිද වන්නේය. ඉතින් යේසුස් වහන්සේ පවදා තිබෙන්නේ පැරණි තෙස්තමේන්තුවේ කුඩා නීතියක් හෝ කඩ කිරීමට නොහැකි බැරි බවයි. අද මුස්ලිම් වලේ වුණ මම එය අකුරටම පිළිපදිනවා. නිවි ග්‍රන්ථයේ 11 වන පරිච්ඡේදයේ 7 සහ 8 වන වාක්‍යවල අපි උරුමස් අනුභව නොකළ යුතුයි. නීති සංග්‍රහයේ 14 වන පරිච්ඡේදයේ 8 වන වාක්‍ය අපි උරුමස් අනුභව නොකළ යුතුයි. යෙසායා ග්‍රන්ථයේ 66 වන පරිච්ඡේදයේ 17 වන වාක්‍ය අපි උරුමස් අනුභව
එපීසි පස්වර පරිච්ඡේදයේ සඳහන් පරිදි වයින් භාවිතා නොකළ යුතුයි. මුස්ලිම් අපි මධ්‍යසාර භාවිතා කරන්නේ නැහැ. ක්‍රිස්තියානිවරුන් භාවිතා කරනවා. දෙවියන් වහන්සේ ඒ වගේම ජේසුස්මා කරන්න එපයි කුදේ ක්‍රිස්තියානි බැතිමතුන් කරනවා. උත්පත්ති 17 වන පරිච්ඡේදයේ 10 සහ 14 වන වාක්‍ය, ලෙවී කතාව 12 වන පරිච්ඡේදයේ 3 සිට 3 වාක්‍ය, ඒ වගේම ලූක් සුභාෂ්නේ දෙවන පරිච්ඡේදයේ 21 වන වාක්‍ය සඳහන් පරිදි 8 වන දවසේ ධර්ම ඡේදනය කළ යුතුයි. මුස්ලිම් වරුන් ධර්ම ඡේදනය කරනවා. නමුත් ක්‍රිස්තියානි වරුන් එසේ කරන්නේ නැහැ. ගීතාවලිය 85 වන පරිච්ඡේදයේ 6 වන වාක්‍ය, යෝසුවා 5 වන පරිච්ඡේදයේ 14 වන වාක්‍ය, පළවෙනි රාජාවලිය 18 වන පරිච්ඡේදයේ 42 වන වාක්‍ය, ගණන් කතාව 20 වන පරිච්ඡේදයේ 6 වන වාක්‍ය, උප්පත්ති 17 වන පරිච්ඡේදයේ 3 වන වාක්‍ය, මතෙව් අනුශාසනයේ 26 වන පරිච්ඡේදයේ 36 වාක්‍ය, 39 වන වාක්‍ය, ජේසුතුමා ඇතුළු සියලුම වක්තෘවරු මුලින් වැඩි යාඥා කළා. මුස්ලිම් වරුන් මේ විදිහට තමයි යාඥා කරන්නේ. නමුත් ක්‍රිස්තියානි වරුන් එසේ කරන්නේ නැහැ. නික්මයාම 40 වන පරිච්ඡේදයේ 31 සහ 23 වන වාක්‍ය, පළවන කොරින්ති 11 වන පරිච්ඡේදයේ 5 සිට 13 වන දක්වා වාක්‍ය බයිබලයේ යාඥා කිරීමට පෙර අත්පා සෝදා ගත යුතු බව පෙන්වා දුන්නා. මුස්ලිම් වරුන් යාඥා කිරීමට පෙර මුහුණ අත්පා සෝදාගෙන යාඥා කරනවා. නමුත් ක්‍රිස්තියානි වරුන් එසේ කරන්නේ නැහැ. නික්මයාම 3 වන පරිච්ඡේදයේ 5 වන වාක්‍ය, ක්‍රියා 7 වන පරිච්ඡේදයේ 33 වන වාක්‍ය, යාඥා කරන ස්ථානයේදී පාවහන් ගලවා යාඥා කළ යුතුයි. මුස්ලිම් වරුන් යාඥා කිරීමේදී පාවහන් ගලවනවා. නමුත් ක්‍රිස්තියානි එසේ කරන්නේ නැහැ. මතෙව් සුභාෂ්නේ 4 වන පරිච්ඡේදයේ 2 වන වාක්‍ය, ජේසුතුමා දවල් 40ක්ද රැය 40ක්ද උපවාසය ආරක්ෂා කළා. මුස්ලිම් වරුන් මාසයක් උපවාසය ආරක්ෂා කරනවා. නමුත් ක්‍රිස්තියානි වරුන් එසේ කරන්නේ නැහැ. ක්‍රියා 21 වන පරිච්ඡේදයේ 26 වන වාක්‍ය, ස්ත්‍රිය හිස වසා ගත යුතුයි කියලා බයිබලයේ පවසනවා. ලෝක මුස්ලිම් කාන්තාව ඒ ප්‍රායෝගිකව ඉටු කරනවා. මාරියතුමිය පවා හිස වසාගෙන සිටියේ. එසේ කළා. ක්‍රිස්තියානි කාන්තාව එසේ කරන්නේ නැහැ. ලූක් අනුශාසනයේ 10 වන පරිච්ඡේදයේ 5 වන වාක්‍ය, යම් ගෙදරකට ඇතුළු වන කල පළමුව ගෙදරට සාමය වේවයි පතන්න. යම් නිවසකට ගිය විට මුස්ලිම් වරුන් සාමය පතනවා. නමුත් ක්‍රිස්තියානි වරුන් එසේ කරන්නේ නැහැ. යෝහන අනුශාසනයේ 20 වන පරිච්ඡේදයේ 19 වන වාක්‍ය, ගෝලයන් එක්ව සිටි දැන්හි යේසුස් වහන්සේ ඇවිත් මැද සිට නුඹලාට සාමය වේවායි කීසේ කියා ඔවුන්ට කීසේක. යේසුතුමා ජනයා අමතා සුපපතන විට ඔබට සාමය වේවායි, සාමය සාක්ෂියක් වේවායි ප්‍රාර්ථනා කළා. අරමයි භාෂාවෙන් ශාලෝම් පැවසුවා. මුස්ලිම් වරුන් අපි අස්සලාමු අලයිකුම් කියා අරබියෙන් පවසනවා, සාමය පවසනවා. නමුත් ක්‍රිස්තියානි එසේ කරන්නේ නැහැ. ඉතින් ක්‍රිස්තියානි වරේ කියන්නේ යේසුතුමාගේ ඉගැන්වීම් පිළිපදින්නේ පිය යුතුයි. අද මුස්ලිම් වරේ වන මම ක්‍රිස්තියානි වරුන්ට වඩා යේසුතුමාගේ ජීවිතය පිළිපදින්නේ. මම අද යේසුතුමාට ආදරේ, යේසුතුමාට ගරු කරනවා. යේසුස් මුස්ලිම් වරේ වන මම එදාට වඩා යේසුතුමාට වරේතුමීට ගරු කරනවා. බොහෝසේ ගරු කරනවා. යේසුතුමාට පසු අවසානයේ පැමිණි මොහොමඩ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ පැමිණීම සම්බන්ධව ඉතා පැහැදිලිව බයිබලයේ සඳහන් කරලා තියෙනවා. යේසුතුමා ඊසා අලයිහිස්සලාම් ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. මේවා සම්බන්ධව ක්‍රිස්තියානි නිහඬයි. එකක් තමයි නොදන්නාකම, අනික තමයි දැනගෙන නොදන්නා ලෙස සිටීම. ඒ වගේම ජේසුස් වහන්සේ පැවසුවා, මට බොහෝ දේ කීමට තිබුණත් ඔබට ඒවා දරාගත නොහැකිය. යෝහන අනුශාසනයේ 16 වන පරිච්ඡේදයේ 12 වන වාක්‍ය, සත්‍ය ආත්මය පැමිණෙනු ඇත. ඔහු ඔබව නිවැරදි මාර්ගයට යොමු කරනු ඇත. මේ සඳහන් කරලා තියෙන්නේ අවසාන වක්‍රවරයන් මොහොමඩ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ව. යේසුතුමා ඉතා පැහැදිලිව පැවසුවා, අද පවතින මොහොමඩ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ කාලයයි. එහෙනම් අපි ඇත්තම යේසුතුමාට ආදරය කරනවා නම්, අපි ඊසා අලයිහිස්සලාම් තුමාට ආදරය කරනවා නම් යේසුතුමාණන් කියපු දේ කරන්නට ඕන. ඒක තමයි එතුමාණන්ට කරන ගෞරවය. ඇත්තම ක්‍රිස්තුස් වහන්සේට ආදරය කරනවා නම් මොහොමඩ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ගැනු ඒ මාර්ගය පිළිපදිය යුතුයි. මුස්ලිම් වරුන් අපි යේසුතුමාණන්ට ගෞරව කරනවා වගේම එතුමා දුන් ඒ උපදෙස් ඒ අයුරින් පිළිපදිනවා. ඒ වගේම තමයි මොහොමඩ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ පැමිණීම යේසුතුමා පෙරදී ප්‍රකාශ කළා. ඒ බව බයිබලයේ විශේෂ සඳහන් වෙනවා. යෝහන අනුශාසනයේ 16 වන පරිච්ඡේදයේ 12 වන වාක්‍ය, යේසුතුමා පවසනවා, මට බොහෝ දේ පැවසීමට තිබුණා, ඔබට ඒවා දරාගන්න නොහැකිය. සත්‍ය ආත්මය පැමිණේ.
ඔහු ඔබව සත්‍ය දෙසට යොමු කරනු ඇත. ඔහු තමාගේ වදන් වලින් කතා කරයි. ඇසෙන දේ කියනු ඇත. ඔහු මාව සුවිසුද්ධ කරනු ඇත. යේසුස් තුමාගේ සඳහන් කළේ මොහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා ගැනයි. බයිබලයේ සාක්ෂි දරනවා. යෝහන අනුශාසනයේ 16 වන පරිච්ඡේදයේ 7 වන වාක්‍ය සඳහන් පරිදි මා ආපසු යෑමෙන් ඔබට යමක් ලැබෙයි. මා නොගිය ඔබේ ගරුම් කර නොබෙමිනේ. මේ සඳහන් කරන්නේ මෙම ආත්මය පැමිණීමට නම් යේසුස් වහන්සේ යා යුතුයි. මම නොගියොත් මම ඔහු එවන්නෙමි. මම ගියොත් ඔහු එවන්නෙමි කියලා යේසුස් වහන්සේ පවසනවා. යේසුස් වහන්සේ පැමිණෙන විටත් ඔය සුද්ධාත්මය හිටියා. යේසුස් වහන්සේගේ කාලයේ ඔය සුද්ධාත්මය හිටියා. ඔහු එලිසබෙත්ගේ ගර්භාෂයේ හිටියා. යේසුස් වහන්සේ බෞද්ධිස්ම ලබන කාලයේ හිටියා. මේ සියලුම බයිබල් වරද්ද වලින් පැවසෙන්නේ මොහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ පැමිණීමයි. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අකුරු කියවන්නට ලියන්නට දන්නා කෙනෙක් නොවේ. ඒ සම්බන්ධව බයිබලයේ පැහැදිලිව සඳහන් කරනවා. පරණ තෙස්තමේන්තුවේ නීති සංග්‍රහයේ 18 වන පරිච්ඡේදයේ 18 යෙසායා ග්‍රන්ථයේ 29 වන පරිච්ඡේදයේ 12 වන වාක්‍ය අකුරු නොදන්නා කෙනෙකුට ලියවිලදී මේක කියවා පන්නේ කීවාම මම අකුරු නොදෙමි යෝ කියන්නේය. සොලමන් ගීතිකාවේ 5 වන පරිච්ඡේදයේ 16 වන වාක්‍ය නව තෙස්තමේන්තුවේ යෝහන අනුශාසනයේ 14 වන පරිච්ඡේදයේ 16 වන වාක්‍ය යෝහන අනුශාසනයේ 15 වන පරිච්ඡේදයේ 26 වන වාක්‍ය යෝහන අනුශාසනයේ 16 වන පරිච්ඡේදයේ 7 වන වාක්‍ය යෝහන අනුශාසනයේ 16 වන පරිච්ඡේදයේ 12 සිට 14 වන වාක්‍ය මොහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ නාමය හීබ්‍රු බයිබලයේ සොලමන් ගීතිකාවේ 5 වන පරිච්ඡේදයේ 16 වන වාක්‍යයේ විශේෂ සඳහන් වෙනවා. ඒක හීබ්‍රු භාෂාවෙන් හික්කෝ මොබතදී විකුල්ලු මුහම්මදීන් සෙයිදුදී වාසිහිම් රායි යා බෙනිතෝ යා බුස්සලාම් කියලා මේ සඳහන් වෙනවා. හික්කෝ මොබතදී විකුල්ලු මුහම්මදීන් කියලා. ඒ කියන්නේ අවසානයේදී ඊම් යනුවෙන් සඳහන් කරලා ඉතා ගෞරවාන්විත මොහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ නාමය සඳහන් වෙනවා. අමතනවා. වක්තෘවරුන්ගේ පෙළපතේ අවසාන මුද්‍රාව තමයි මොහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා. අද මොහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ නාමය බයිබලයෙන් මකා දමා තිබෙන බව කවුරුත් තේරුම් ගත යුතුයි. අද අල් කුර්ආනය තුල යේසුස් තුමාගේ මොහම්මද් තුමාණන්ගේ ජීවිතය සම්බන්ධව කතා කරනවා. හේබ්‍රු භාෂාවෙන් අරමයික් භාෂාවෙන් නෙවෙයි පැහැදිලි අරාබියෙන් අල්ලාහ්ගේ වදන් ගාබ්‍රියල් දේවදූතයා එවනම් ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමා විසින් මොහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට එතුමාණන් වෙත එළිදරව් කළා. අල් කුර්ආනයේ 1400කට පෙර තිබූ පරිදිම කිසිම වෙනසක් නොමැතිව අද එලෙසම පවතිනවා. අද අල් කුර්ආනයේ 3 වන පරිච්ඡේදයේ 45 වන වාක්‍යය මරියතුමීට පුතෙක් ලැබෙන බවත් ඔහුගේ නම මසීහි බවත් මරියතුමීගේ පුත් ඊසා බවත් සඳහන් වෙනවා. අල් කුර්ආනයේ 19 වන පරිච්ඡේදයේ 32 වන වාක්‍යය යේසුස් වහන්සේ තම මෑණියන් ගැන ඉතා උසස් අන්දමින් කතා කරනවා. යේසුස් තුමා පළමුවෙනි රාජ්‍යභාගයේ එතුමා ලදරු වයසේදීම තොටිල්ලේදී කතා කරනවා. අල් කුර්ආනයේ 5 වන පරිච්ඡේදයේ 116 වන වාක්‍යය තවද අල්ලාහ විනිශ්චය දීමේදී ඊසාට යේසුස් තුමාට "ඕ මරියම්ගේ පුත් ඊසා, යේසු අල්ලාහ හැර මවද මාගේ මවද දෙවිවරුන් දෙදෙනෙකු වශයෙන් ගනිමු. ඔවුන් මිනිසුන්ට ඔබ පැවසුවේද විමසන්නේය. එයට ඔහු යේසු මෙසේ කියන්නේය, ඔබ ඊටමත් පාරිශුද්ධය. මට අයිති නැති දෙයක් මම කිසි විටකත් නොකීවෙමි. මම එසේ කීවේ නම් නියත වශයෙන්ම ඔබ දැන සිටින්නේය. මාගේ සිතේ ඇතිද ඔබ හොඳින් දන්නේය. ඔබගේ සිතේ ඇතිද මම නොදන්නේමි." මේ ආකාරයට යේසුස් තුමා ඊසා අලයිහිස්සලාම් සුද්ධ කුර්ආනය තුල කතා කරනවා. මාතෘ ප්‍රධාන කරුණක් තමයි නාමය ඒක දෙවියා වූ අල්ලාහ් විසින් මෙවැනි දිව්‍ය ග්‍රන්ථය තුල ඉස්ලාම් කිය හැඳින්වීම. ඒ ඉතාමත් ගෞරවනීය වචනයක්. ඒ වගේම ඉස්ලාම් තුලින් මිනිස්යාට ලැබෙනා අර්ථාන්විත මඟ පෙන්වීම ඉතා වැදගත් වෙනවා. එපමණක් නොවේ මේ ප්‍රායෝගික ඉස්ලාම් පණිවිඩය මානවයාට දේශනා කළා මොහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ ජීවිත චරිතය එතුමාගේ ක්‍රියාකාරකම් ඉගෙනීම ජයග්‍රහණයන් මේවා ඉතා පැහැදිලිව විස්තරාත්මකව පවතිනවා. ඒ වගේම මිත්‍යාවන්ගේ අద్భుත වලින් බවින් තොර වූ එතුමාගේ ලේඛනගත විස්තරාත්මක පරිපූර්ණ ජීවිතය මේ ආකාරයට සුරක්ෂිතව පැවතීම ඇත්තෙන්ම පුදුමයට පත්වන කරුණක්. දේව සෑම ග්‍රන්ථයක්ම මඟ තුනේ කාලයෙන් කාලයට විවිධ වෙනස්කම් වලට වාජනීය වුණා. එක් අයගේ අදහසට ගොනු වෙන
වුණා. ඒ අපි දකින්න දෙයක්. නමුත් මානව ඉතිහාසයේ 1700කට පෙර අමරණීය භාෂාවක් වූ ඒ භාෂාවකින් ලියවූ සුද්ධ කුරාණය කිසිම වෙනසකටපත් නොවේ. අද දක්වාම පවතිනවා. මේ වගේ මේ විදියට නොවෙනස්ව ලෝකයේ පවතිනා වූ එකම දේව ග්‍රන්ථය කුමක්ද? සුද්ධ අල් කුරාණය පමණයි. මෙම සුද්ධ අල් කුරාණය කිසිම මිනිසුන්ගේ නැත්නම් වක්තෘවරයෙකුගේ වචනයක් නොවේ. දෙවියෝ අල්ලාහ් විසින් ජිබ්‍රීල් දේවදූතයා මගින් නබිතුමාට අනාවරණය කරන ලද එකම ග්‍රන්ථය තමයි සුද්ධ අල් කුරාණය. ඒ ගාබ්‍රියෙල් දේවදූතයා විසින් තමයි අනාවරණය කළේ, එළිදරව් කළේ, වහී ඒ ලබා දුන්නේ. මා ඉස්ලාම් දහම පිළිගැනීමට ප්‍රධාන හේතුවක් වුණා. අහේතුක දාර්ශනික මතවාදයන්ගෙන් තොර මිත්‍යාවන් විකාර නැති එකම දහමක් ඉස්ලාම් බව ප්‍රායෝගිකයි. මා මේ පැහැදිලිවම කතා කරනවා නම් විජු ඉගැන්වීම් වලින් පරිපූර්ණ වූ පැහැදිලි සංකල්පයන්ගෙන් පවිත්‍ර වූ ධර්මයක් තමයි ඉස්ලාම්. ඉස්ලාම් තුළ මනුෂ්‍යයාට තේරුම් ගත නොහැකි පැටලී සහගත ඝට්ටන නැහැ. ඕනම අයෙකුට පිළිගත හැකි ඉතා ඉක්මනින් ළඟා විය හැකි මාවතක් තමයි ඉස්ලාම්. මිනිස් ජීවිතයේ සෑම අංශයක්ම ඉස්ලාම් තුළ පවතිනවා. මනුෂ්‍යයාගේ පුද්ගලික, සාමූහික, ඒ වගේම පූර්ණ මඟ පෙන්වීම, ඕනෑම තත්ත්වයකට මුහුණ දීමේ හැකියාව, ප්‍රායෝගික බවක් ඉස්ලාම් තුළ පවතිනවා. ලෝකයේ සෑම ජන කොටසකම පිළිපැදිය හැකි ප්‍රායෝගික ධර්මයේ ඉස්ලාම් තමයි ඉස්ලාම් ධර්මය. මනුෂ්‍යයාගේ එදිනෙදා ජීවිතයේදී මුහුණ දීමට සිදුවන අභියෝග, කරදර निराකරණය කරගන්න, විසඳා ගන්න පුළුවන්. ඉස්ලාම් ඇදහිම තුළින් පමණයි කියලා මම තේරුම් ගත්තා. ඒකට හේතුව ඉස්ලාම් තුළ පවතිනා වූ ප්‍රායෝගිකත්වයයි. ඒ ප්‍රායෝගික ජීවන මාර්ගය මනුෂ්‍යයාගේ තරාතිරම බලන්නේ නැහැ, තත්ත්වය බලන්නේ නැහැ, දුෂ්පාත් ભેද බලන්නේ නැහැ. සෑම අයෙකුටම, සෑම කලටම පිළිපැදී පුළුවන් අයුරින් සකස් වූ අංග සම්පූර්ණ ජීවන මාර්ගය ඉස්ලාම්. කුල ભેදය, වර්ණ ભેදය, ධන මානය, ජාති මානය මෙවැනි පටවදහස් නැති කරලා ජාත්‍යන්තර සහෝදරත්වයක්, සමානත්වතාවයක් ඇති කරපු ධර්මය ඉස්ලාම් ධර්මයේ තුලින් මායේ දුටුවා. ඒක දෙවියා වූ අල්ලාහ් ඉදිරියේ වඩා ගෞරවණීය වන්නේ අල්ලාහට බියපැති වූ කටයුතු කරන්නා බව ඉස්ලාම් අපිට පෙන්වා දෙනවා. අල්ලාහ් සුබ්හානහු තාලාට බියපැතිව කටයුතු කරන්නා තමයි. මිනිසාගේ චින්තන, පරීක්ෂණ, සංවාද තුලින් තව තවත් ඉස්ලාමීය විශ්වාසය වැඩි වෙනවා. එවැනි පරීක්ෂණයන් තුලින් අල්ලාහ් කෙරෙහි විශ්වාසය තව තවත් වැඩි වෙන බව ඉස්ලාම් කියා සිටිනවා. ඉස්ලාම් අපිට කියනවා මේ ඒකීය අල්ලාහ්ගේ මැවීම ගැන ඔබ කල්පනා කරන්නේ නැද්ද? ඔබලාගේ බුද්ධිය පාවිච්චි කරන්නේ නැද්ද? ඔබලා දන්නේ නැද්ද? අපේ ප්‍රශ්න කරනවා අෆලා යතෆක්කරුන් අෆලා අලමුන්. ඉස්ලාම් සහ විද්‍යාව අතර ඝට්ටනයක් නැහැ. මෙලොව වක්තෘවරු 124000කටත් වඩා ඇති බව ඉස්ලාමයේ පෙන්වනවා. ඒ ප්‍රධාන වශයෙන් නබිවරුන්, වක්තෘවරුන් 25 දෙනෙක්ගේ නාමයන් සහිතව සුද්ධ කුරාණය තුල සඳහන් වෙනවා. සුද්ධ කුරාණය තුල ආදම්තුමා, නෝවාතුමා, ආබ්‍රහම්තුමා, මෝසස්තුමා, ජේසුතුමා, මොහම්මද්තුමා නැතුරු මෙලොවට පැමිණි සෑම වක්තෘවරයෙකුගේම ක්‍රියාකාරකම් ගැන කතා කරනවා. එතුමාලා තම සමාජයන් වෙනුවෙන් ඉටු කළා වූ ප්‍රාතිහාර්යාත්මක ක්‍රියාකාරකම් ගැන. ඒ වගේම අවසාන වක්තෘතුමාණන් මොහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් එතුමාගේ ජීවිතයේදී ඒ සම්පූර්ණයට පත් කර පෙන්නවා, පරිපූර්ණත්වයට පත් කර පෙන්නවා. අද අපි ප්‍රායෝගිකව දකිනවා ඉස්ලාම් විශ්වනීය ධර්මයක් බව කවුරුත් දන්නා දෙයක්. ඒ කාටවත් නැහැ කියන්න බෑ. මුස්ලිම් වරුන් ලෝකේ පුරාම ජීවත් වෙනවා. සාධක මොනවද කිව්වොත් විවිධ රටවල් වල මුස්ලිම් වරුන් ජීවත් වෙනවා. රටවල් 50කට වඩා මුස්ලිම් වරුන් බහුතරයක් ජීවත් වෙනවා. ලෝකයේ විශාලම මුස්ලිම් ජනගහනය ඇති රට තමයි ඉන්දුනීසියාව. එහි මුස්ලිම් වරුන් 10,160ක් පමණ ජීවත් වෙනවා. සමාජවාදී චීනයේ 11%ක් පමණ මුස්ලිම් වරුන් ජීවත් වෙනවා. ඒ වගේම සෝවියට් දේශයට අයත් රටවල සෝවියට් දේශය වෙනවීමෙන් පසු බිහි වූ රාජ්‍යයන් 6කම මුස්ලිම් වරුන් බහුතරයක් වශයෙන් ජීවත් වෙනවා. මුස්ලිම් වරුන් බහුතරයක් වශයෙන් ජීවත් වෙන යුරෝපීය රටවල් දිහා බැලුවොත් ඇල්බේනියාව 70%ක් මුස්ලිම් වරුන් වාසය කරනවා. ඒ වගේම තුර්කියේ 98%ක් මුස්ලිම් වරුන් ජීවත් වෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ මුස්ලිම් වරුන්ගේ තත්ත්වය ගැන කතා කළොත් ඇමරිකාවේ මුස්ලිම් ජනගහනය 100%කටත් අඩුයි. නමුත් ඒ වුණත් අද පුදුම ප්‍රාතිහාර්යයක් තමයි ඇමරිකා එක්සත් ජනපදයේ ශීඝ්‍රම වර්ධනය වන ධර්ම තමයි ඉස්ලාම්. අද ප්‍රභූවරු, උගතුන්, පඬිවරු, විද්‍යාඥයන් ඉස්ලාම් කරා හඹා එනවා. ඉස්ලාමයේ තවමත් ලෝක පුරා වර්ධනය වෙමින් තමයි පවතින්නේ.
ඉස්ලාමීය යුද්ධ ආක්‍රමණය මගින් ප්‍රතිනිධ වූ දහමක් කියලා බටහිර ජනයා අතර ප්‍රචාරය කරනවා. නමුත් සුද්ධ අල් කුර්ආනය මෙසේ සඳහන් කරනවා දෙවන පරිච්ඡේදයේ 256 වන විදිය ආගම් සම්බන්ධයෙන් බලකිරීමක් නැත. සත්‍ය අසත්‍ය පැහැදිලි කොට ඇත. නපුරු ප්‍රතික්ෂේප කරමින් අල්ලාහ ගැන විශ්වාස කරන්න කිසි විටක නොපිදෙන වඩාත්ම විශ්වාසවන්ත අත්වලක් ග්‍රහණය කර ගන්නා වෙයි. එමෙන්ම දෙවියන් වහන්සේ සියලු දේ අසන්නීය ඔහු සියල්ල දන්නේය කියා ප්‍රකාශ කරනවා. සුද්ධ අල් කුර්ආනයේ මෙසේ පවසනවා 16 වන පරිච්ඡේදයේ 125 වන විදිය උදු ඉලා සබීලි රබ්බික බිල් හික්මති වල් මෞഇදතිල් හසනති වජාදිල්හුම් බිල්ලති හිය අහ්සන් ඉන්න රබ්බක හුව අලමු බිමන් දල්ලා අන් සබීලිහි වහුව අලමු බිල් මුහ්තදීන් ප්‍රඥාවෙන් යුතු සහ රමණීය උපදෙස් මාර්ගයෙන් ඔබේ දෙවියන් වහන්සේගේ මාර්ගයට අනුන් කැඳවන්න ඔවුන් සමග යහපත් හා වඩා ගෞරවනීය අයුරින් සංවාදයේ යෙදෙන්න. මන්ද ඔබගේ දෙවියන් ඔහුගේ මාර්ගයෙන් බැහැර අතරමන් වූවන් කවුරුන්ද ඔහුගේ මඟ පෙන්වීම ලබාගත් වුන් කවුරුන්ද යන්න වඩා මොහොතින් දන්නා බැවිනි. ඔහු සුද්ධ අල් කුර්ආනයේ මෙසේ පවසනවා තුන්වන පරිච්ඡේදයේ 64 වන වාක්‍යය කුල් යා අහ්ලුල් කිතාබ් තඅලු ඉලා කල්මුකි සවායිබා බයිනනා ව බයිනකුම් ඔබටද ඔටු දෙයක් සම්බන්ධව කතා කිරීමට එන්න අල්ලාහ නාබුදු ඉල්ලල්ලාහ ඒ නාම ඒකිය අල්ලාහ හැර වෙන එකක් නොනම්මදිමු අපි වදින්නේ නැහැ. අපි ඔහු වෙනුවට යම් දෙයක් සමාන තබන්නේ නැහැ. වලා අනුශ්‍රික බිහි ෂයියන් අපේ සියල්ලන්ම අල්ලාහ හැර වෙන කිසිවකු දෙවියෙකු වශයෙන් ගන්නේ නැහැ. අපි බාරගන්නේ නැහැ කියලා පවසනවා. අල්ලාහ් සුබ්හානහු තාලාගේ ක්‍රමවේදය ඉතා පැහැදිලිව සුද්ධ කුර්ආනයේ තුල අපිට පෙන්වලා දීලා තියෙනවා. සුද්ධ අල් කුර්ආනයේ 3 වන පරිච්ඡේදයේ 103 වන වාක්‍යයේ කියනවා වක්තසීමු බිහබ්බිල්ලාහි ජමීઆ. තවද ඔබලා සියල්ලම එක්රස් වී අල්ලාහගේ ධර්මයේ වන කඹය එන සුද්ධ කුර්ආනයේ වල අයික්‍රෝප් වෙන්නේ කියනවා. සුද්ධ අල් කුර්ආනයේ මෙසේ පවතනවා යා අයියුහල්ලදීනා ආමනු උදුඛුලු ෆිස්සිල්මි කාෆා විශ්වාසවන්තයනි සම්පූර්ණයෙන් ඉස්ලාමයට පැමිණෙන්න. සුද්ධ අල් කුර්ආනයේ 3 වන පරිච්ඡේදයේ 102 වෙනි වාක්‍යය යා අයියුහල්ලදීන ආමනු විත්තකුල්ලාහ හක්ක තුකාතිහි වලා තමුතුන්න ඉල්ලා වන්තුම් මුස්ලිමූන්. පවසනවා විශ්වාසවන්තයනි ඔබ අල්ලාහට බිය යුතු ආකාරයට කියවන්න සම්පූර්ණයෙන් ඔබට මුස්ලිම් වරුන් හැර ඔබ මාර්ගයට පත්වන්න එපාය කියලා අපිට පවසනවා. බයිබල මට සුද්ධ බයිබලය ළඟාවීමට සිදුවීමෙන් කුමක්ද සිදුුනේ? මා වැරදි මාර්ගයක ගමන් කරලා හිටියා. නමුත් බයිබලය තුලින් මා බයිබලය අනුකරණය කිරීමෙන් බයිබලය අත්හදා ගැනීමෙන් කුමක්ද සිදුුනේ? සුද්ධ කුර්ආනයේ විතර මා වුණා. සුද්ධ කුර්ආනය මම පිළිගත්තා. සත්‍ය අවබෝධ කරගත්තා. බයිබලය තමයි මට උපකාර වුණේ. එදා දේවස්ථානයේ පැමුණා වැදගත් මගේ ප්‍රශ්න අහපු නිසා ඒ බයිබලයේ තිබෙන වදන් වලට මම උත්තර සොයපු නිසා අල්හම්දුලිල්ලාහ් අද මේ සුද්ධ කුර්ආනයේ තුලින් මා සත්‍ය සොයාගත්තා. ඒකායන දෙවි තෝරාගත්තා. අපිට කියනවා විශ්වාස කළ යුතු කරුණු ගැන ඉස්ලාමයේ අපිට පැහැදිලි කරනවා ආමන්තු බිල්ලාහි ව මලායිකති ව කුතුබිහි ව රසූලිහි වල් යවමිල් ආඛිර් වල් ඛදරි හයිරි ව සර්රි මිනල්ලාහි තාලා. අල්ලාහ් විශ්වාස කරන්න, මලායිකවරු දේවදූතයන් විශ්වාස කරන්න, වක්රුවරුන්ට පැමුණා වේ ආගම් පොත්පත් සම්බන්ධ විශ්වාස කරන්න, තවරාත් ඉන්ජිල් සබූර් ෆුර්කාන් මේ සෑම දේව ග්‍රන්ථයක්ම අපි විශ්වාස කරනවා. මේට පැමුණා සෑම වක්රුවරයෙක්ම ආගම්තුමාගේ පැමුණ සිට පැමුණා සෑම වක්රුවරයෙක්ම පිළිගන්නේ කියලා අපි මුස්ලිම් වරු හැටියට අපි අවවාද අනුශාසනා දීලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඒ වගේම අවසානයක් පැමිණෙනවා, විනිශ්චයක් පැමිණෙනවා, ලෝකයේ අවසානයක් පැමිණෙනවා. අවසාන දිනේදී හොඳ නරක සෑම දෙයක්ම තියාග ලබා දෙන්නේ අපිව පරිපාලනය කරන, ස්වයංපෝෂණය කරන එකම බලධාරියු අල්ලාහ් සුබ්හානහු වතාලා කියලා අපි විශ්වාස කරනවා. එයයි මුස්ලිම්. ඉස්ලාම් කියන්නේ සාමය, කීකරුභාවය. මුස්ලිම් කියන්නේ අල්ලාහට කීකරු යටත් වූ ඒ ප්‍රතිපදාවන්ට අනුව ජීවත් වෙන පුද්ගලයා තමයි මුස්ලිම් කියලා කියන්නේ. එයයි ඉස්ලාම්. මා අද ඉස්ලාම් වරේ හැටියට, මුස්ලිම් වරේ හැටියට, ඉස්ලාමයේ පිළිගත් කෙනෙක් හැටියට කතා කිරීමට ලැබීම අල්හම්දුලිල්ලාහ් මා සතුටුපත් වෙනවා. නැවතත් හමු වීමේ බලාපොරොත්තු ඔබලා සමග මා සමග වේවට අදහස් කරනවා. ඔබ සමග අස්සලාමු